ඊට අපිට මේ සමානතා සම්බන්ධ ප්‍රතිවල කීපයක් පුරන්න තියෙනවා. ඒකදී Z1 Z2 වරම සංඛ්‍යා දෙකක් නම් ඒ දෙක එකතු වීම මාපාංග උදායි සමානයි Z1 මාපාංග තන Z2 මාපාංග. ඒක අපිට මේ ප්‍රතිපල දෙක අපවෙන කරන්න පුළුවන්. හරිද? අපි ඒකට පාවිච්චි කරන අපි දා කර ප්‍රතිපල ඉස්සල කර ප්‍රතිපල. ඒ කියන්නේ ඉස්සල තියෙන Z1 Z2 සංඛ්‍යා තන Z2 දාන Z2 මාපාංග වර්ගය සමානයි Z2 මාපාංග වර්ගය අනේ Z2 මාපාංග වර්ගය දාන දෙගුණක් තාත්වික කොටස Z2 බව. ඒක අපි ඔප්පු කරා. හරිද? සර්වර් අපි ඔප්පු කළා ඇති. ප්‍රතිපල. ඒක පාවිච්චි කරලා තමයි ඒක ඔප්පු කරන් දෙන්නේ. ඉතින් දැන් එතනින් හාට අසමානතාවකට ගන්ති. ඊළඟට අපි දන්නවා මෙහෙම එකක්. ඒකත් අපිට ඉස්සෙල්ලා ගල්ලා ඇති. Z කියන්නේ යම්කි සංඛ්‍යාවක් නම් Z සංඛ්‍යා තාත්වික කොටස. උදායි සමානයි Z මාපාංගයකට. මේක අත්තරි කළා. මේක සමානතාවක් ආවා. හරි. මේක අපි කළා. ඔන්න අපිට උපයෝග කරගන්න වෙනවා. Z කියන්නේ දිලින සංඛ්‍යාවක් නම් ඒකේ තාත්වික කොටස උදායි සමානයි Z මාපාංග. හරි. මේක උපයෝග මතක ඇති. ඔකට අපිට උපයෝග කරගන්න වෙනවා. එහෙනම් අපි මේක මේ ප්‍රතිඵල ලබා ගැනීමක් අපි කරන්නේ. හරි. එතන එතකොට එතෙන්දී අපි මේ ප්‍රතිඵලය යොදා ගන්න. අපිට පේනවා තාත්වික කොටස Z2 බව. කුඩා සමාන වෙනවා Z2 බවම මාපාංග. ඒක තමයි. ඒක අපි ඉස්සලා උපකලයි. ඊළඟට මෙතනින් අපිට කියන්න පුළුවන් තාත්වික කොටස Z2 බව. කුඩා සමානයි අපි මාපාංගයේ ගුණ දන්නවා. Z2 සංඛ්‍යාවේ මාපාංගය කියන්නේ Z2 මාපාංගය වැඩි කිරීම Z2 මාපාංගය. හරිද? මේකත් අපි දන්නවා නම් Z2 මාපාංගය වැඩි කිරීම Z2 ප්‍රතිපදයේ මාපාංගය. ඒක අපි ඉස්සෙල්ලා කළා ඇති Z1 දිල සංඛ්‍යාවක් නම් ඉස්සෙල්ලා මාපාංගය සමානයි Z බාවල මාපාංගය. ඒක සමාන දෙවි ඉස්සෙල්ලා මාපාංගය අපි ඔක්කොගල ඔකේ පාවිච්චි කරන්න පුළුවන්. නම් මේකේ නමිට තාත්වික කොටස Z2 බව. උඩයි සමානයි Z2 මාපාංග වර Z2 මාපාංග වේ. හරිද? එතකොට Z2 මාපාංග Z බාල මාපාංග සමානයි. ओके. අපි මේ කාලේ අතරින් මේකෙන් ඉවත් කරන්න යන්නේ. මේක ගත්තා පස්සේ අපි මේක දෙකෙන් වැඩි කරනවා. අපි කරන්නේ මේ කොටස හදා ගන්නවා මේ දෙපැත්තම එකව කරන Z2 මාපාංග වර්ධන Z2 මාපාංග වර්ගය. තාත්වික කොටස Z2 බව. උදායි සමානයි Z2 මාපාංග වර්ගය දාන Z2 මාපාංග වර්ගය දාන දෙගුණ Z2 මාපාංග වර්ග Z2 මාපාංග. එතකොට මේ ප්‍රතිඵල යනවා වම් පැත්තෙන්. එතකොට Z1 දාන Z2 මාපාංග වර්ගය. හරි. හරි. මෙතන ඉන්නවා Z2 මාපාංග වර්ගය දාන දෙකයි Z2 මාපාංග Z2 මාපාංග Z2 මාපාංග කරන මිලියන් තුන Z2 මාපාංග දාන Z2 මාපාංග සම්පූර්ණ වර්ගය. හරි. ඔයාලම අපිට ඔය දෙපැත්තේ වර්ගමූල ගත්තා මෙන්න අපිට ඒ නිසා Z2 දාන Z2 මාපාංගය උඩයි සමානයි Z2 මාපාංගය දාන Z2 මාපාංගය. මේ ඔක්කොම දානගේ දානවා විතරයි. හරි. ඒකට ඔය විදිහට මේ ප්‍රතිවල පුරාණ පුළුවන්. ඒකට මේක ඔය කරන්න එපා. තාම මේක ඔප් කරන් දුන්නොත් මේක ඉස්සෙල්ලා ඔප් කරන් දෙන්න. මේක පාවිච්චි කරලා ඒක මේ ප්ලස් ටික ඔය කරගන්න ඕක සාධක කිරීම හොඳයි. හරි. ඒ සමහර. හරි. එතකොට එහෙනම් මේ ප්‍රතිඵල ගත්තොත් දෙගුණක් තාත්වික කොටස Z2 වා කියන්නේ කුඩායි සමානයි මේ සංඛ්‍යා දෙකේ සම්පූර්ණ මාපාංගයක. එන ගුණිතේ මාපාංග ගුණිතේ වෙනවා. ඊළඟට Z2 වා Z පාට සමාන නම් Z2 මාපාංග Z බාල මාපාංග සමාන එක විතර සම්බන්ධ කරන්න පුළුවන්. ඊට පස්සේ මේක ගොඩ ගන්න අපි දෙකෙන් වැඩි කළා. ඒ පැත්තේ ප්‍රතිඵලේ කව කරා. ඒක අපිට අවශ්‍ය උත්තරේ. හරි. එවන දැන් අපිට ඊට පස්සේ
ඔය පාවිච්චි කරලා ඉතින් කොටස කරන්න යන්න අපි උපකරණයි. හරි. අපිට මේක අපෝනේ කරනකොට අපිට මේ Z දෙක ලියන්න පුළුවන් වුණා නම් Z එකකින් Z එක ධන Z එක. එහෙම ලියගන්න මුතන සක්කෙන්න. හරි. Z දෙක ලියන්න පුළුවන් Z දෙකකින් Z එක ධන Z දෙක කියලා. අරගෙන දෙපැත්තෙන් මාපා ගන්න. දැන් අපි මෙතන දන්නවා සංකේත සංඛ්‍යා දෙක එකතුවේ මාපාංකය සමානයි පළවෙනි සංකේත සංඛ්‍යා කුඩායි සමානයි පළවෙනි සංඛ්‍යාවේ මාපාංකය දන්න දෙවෙනි සංඛ්‍යාවේ මාපාංකය. හරිද? සංකේත සංඛ්‍යා දෙක එකතුවේ මාපාංකය කුඩායි සමානයි පළවෙනි සංකේත සංඛ්‍යාවේ මාපාංකය දන්න දෙවෙනි සංකේත සංඛ්‍යාවේ මාපාංකය. ඒතර මෙතන පළවෙනි එක දෙවෙනි. හරිද? ඔයාලා අපිට ප්‍රතිඵලය විතර ගන්නවා. ඒ නිසා Z දෙකේ මාපාංකය කුඩායි සමානයි Z එකරණී Z දෙකේ මාපාංකය Z දෙකේ මාපාංකය. හේතුව ඒක. අපි සලෝ ප්‍රතිපද. හරිද? දැන් අපි ඕකේ මේ පදේම හරගන්න. Z දෙකේ මාපාංකය නේ Z දෙකේ මාපාංකය කුඩායි සමානයි Z එකරණී Z දෙකේ මාපාංකය. හරි. ප්‍රතිපදවල Z දෙකේ මාපාංකය නේ Z දෙකේ මාපාංකය කුඩායි සමානයි. ගාකරාට මේක කරන්නේ ඒකත් අපෝනේ කරන් දෙනවා. හරි. ඔය දෙක. ඊට පස්සේ අපිට පෙන්වන්න දෙන මේ කොටස. ඒ කියන්නේ Z දෙකේ මාපාංකය Z දෙකේ මාපාංකය කුඩායි සමානයි. Z දෙක ඍණ Z දෙකේ මාපාංකය කියලා උත්තරන් තියෙනවා. ඒකදී අපි කරන්නේ මේකේ මේ Z දෙකේ Z දෙක මාරු කරනවා. Z දෙක ඕනම සංකේත සංඛ්‍යා දෙයක්. එහෙනම් Z දෙක හයි Z දෙක අතුරු මාරු කරනවා. අතුරු මාරු කරේ. හරි. ආර්ගත් අපි දෙනවා මේකෙන් Z දෙකේ මාපාංකය ඍණ Z දෙකේ මාපාංකය කුඩායි සමානයි Z දෙක ඍණ Z දෙකේ මාපාංකය. හරි. Z දෙකේ මාරු අතුරු මාරු කරනවා. ඒකට ප්‍රතිඵල එනවා. නමුත් අපි දන්නවා මේ කොටස සංකේවා ඍණ Z මාපාංකය සමාන Z මාපාංකය. ඒකින්ද මේක මාරු කරාම අපිට ප්‍රතිඵල සමාන ඒකින්ද අපිට මේක ඊට පස්සේ මෙහෙම දෙන්න පුළුවන්. එතන Z දෙක ඍණ Z දෙකේ මාපාංකය සමාන Z දෙක ඍණ Z දෙකේ මාපාංකය. හරිද? ඒක අපි එක හදනවා. එතන රිපීට් කරනවා. රිපීට් කරගත්තම Z දෙකේ මාපාංකය ඍණ Z දෙකේ මාපාංකය කුඩායි සමානයි ඒක ලියන්න පුළුවන්. ප්‍රතිඵල දෙක දැන් අපිට මෙතනින් අපිට ඊට පස්සේ ගොඩනගන්න තියෙන මෙන්න මේ කොටස. Z දෙකේ මාපාංකය Z දෙකේ මාපාංකය සම්පූර්ණ මාපාංකය කුඩා සමානයි ප්‍රතිඵල කියලා ගන්න තියෙන්නේ. අපි ඉස්සෙල්ලා කොටසක් කරාම එහෙම වෙනවා. Excel මාපාංක කුඩායි සමාන y නම් x තියෙන ඍණ y දන්නේ අතර. එනවා ප්‍රතිඵල කරපෙන්නෝ අසමානතාව. හරිද? එහෙනම් අපි මෙන්න මේ විදිහට මේක ගොඩනගනවා. මේ කාලේ ගොඩනගනවා පාට ඒකින්ද අපි විතරින් මම මේ ප්‍රතිඵලය වම් පැත්තට ගන්නවා. ඍණ Z දෙකකින් Z දෙක මාපාංකය. හරිද? කුඩායි සමාන මේක හටගන්න මෙතන ලක්ෂ දාන්න වෙනවා. Z දෙකේ මාපාංකය ඍණ Z දෙකේ මාපාංකය. අපිට ඉස්සල්ලා ආපහු කොටස මම ගන්න වෙන මේ තාප්පය. නේ ප්‍රතිඵලය අපි කරපේ. හරිද? මේක ගන්න මම පිටට ගියා. හරි. එහෙනම් අපිට මේ ප්‍රතිඵල දෙකක් ඇවිල්ලා තියෙනවා. ආල්ෆා වලින් ඇවිල්ලා තියෙන්නේ. Z දෙකේ මාපාංකය ඍණ Z දෙකේ මාපාංකය කුඩායි සමානයි Z දෙක ඍණ Z දෙකේ මාපාංකය. ඔක ආපා. හරි. ඊළඟට මෙතනින් එනවා අපිට මේකෙන් ඍණ Z දෙක මාපාංකය Z දෙක ඍණ Z දෙකේ මාපාංකය කුඩායි සමානයි Z දෙකේ මාපාංකය ඍණ Z දෙකේ මාපාංකය වගේ. අපි ඔය දෙක බද්ධ කරනවා. හරි.
ඔය බද්ධ කරත් එනකොට එම නිසා ආල්ෆා බීටා න ඍණ z දෙක ඍණ z දෙකේ මාපාංකය උඩයි සමානයි z දෙකේ මාපාංකය ඍණ z දෙකේ මාපාංකය උඩයි සමානයි මේක ස්ලිවිට වාසේ මේක මෙතන බද්ධ වෙනවා z දෙක ඍණ z දෙක මාපාංකය හරි දැන් මෙතන තියෙන අපිට මෙන්න මේ ආකාර ප්‍රකාශනය x තියෙන ඍණ y ධන y අතර නම් xl මාපාංක උඩයි සමානයි y වෙනවා එතන x කියන්නේ ඍණ y ධන y අතර නම් xl මාපාංක උඩයි සමානයි y වෙනවා එතන x වෙනුට එන්නේ මේක හරිනේ එතන y වෙනුට එන්නේ මේක ලකුණු ගත කරන්නේ කොට y වෙන්නේ එහෙනම් පිළියම් තුන වෙනස අපි ලියන්න පුළුවන් තෙන්දී z දෙක ඍණ z දෙකේ z දෙකේ මාපාංකය ඍණ z දෙකේ මාපාංකය දැන් x තියෙන ඍණ y ධන y අතර xl මාපාංකය එතකොට එහෙනම් මෙතන තියෙන මේකනේ z දෙකේ මාපාංකය z දෙකේ මාපාංකය උඩයි සමාන y වෙනුට එන්නේ z දෙකේ z දෙකේ මාපාංකය හරි අනලිටික උපරිම අප වුණත් එක දැනගෙන ඉන්නවා වැඩගත්තේ හරිනේ අර මුල් ප්‍රතිපල උපකරලා ඒකෙ මෙතෙට ඇවිල්ලා අර z දෙක සමානයි z දෙක අනිත් z දෙක කියලා ඊට පස්සේ ඒකේ z දෙක z දෙක අතුරුමාර්ගෙ ඉදලා ඊළඟ ප්‍රතිපල අරන් ඒ ආල්ෆා බීටා වලින් මේක මේ විදිහට ගොඩනගා ගත්තා අපිට ප්‍රතිපල දෙන්න පුළුවන් කොහොමද පේපර්ස් වල ඉවිල දිනවක දිගටම වගේ. යෝගිතවට සම්බන්ධ ප්‍රතිඵල කවදද? ඒකේ මම හිතන්නේ විශේෂයෙන්ම අපි කරපු කොටස් එක්ක. හරි. ඕල ඔබට උත්සාහ ගන්න Z එක Z දෙකේ මාපාංකය. සාමාන්‍ය Z දෙකේ මාපාංක වර්ගය ගන්න. Z දෙකේ මාපාංක වර්ගය ඍණ දෙකක් තාපියුරු Z දෙකේ Z දෙක බා. මෙන්න මේක පාවිච්චි කරලා තව ප්‍රතිඵල කරන්න පුළුවන්. හරි. ඒකට උත්සාහ කරලා මේ විදිහටම කරන් තියෙන්නේ. දැන් ඒ කොටස ආවන අපි ඒක තව ගණන් දෙකක් විතර කළා. එතන මේක ඉස්සෙල්ලා අපි දැන් සංකේත සංඛ්‍යාවක අපිට ජ්‍යාමිති නිරූපණය ගැන කතා කරලා ඉන්නවා. ඊළඟ මාතෘකාව සංකේත සංඛ්‍යා ජ්‍යාමිතික නිරූපණය. සංකේත සංඛ්‍යාවක ජ්‍යාමිතික නිරූපණය. හරිද? ඒකදී අපි සංකේත සංඛ්‍යා ජ්‍යාමිතික නිරූපණය කරන්නේ තමයි පාවන්න හදන්නේ. අපි xy තාත්වික සංඛ්‍යාවේ z සමාන x නායි y කියලා ගමු. හරි. ඔතන ගත්තත් එහෙම අපි x අක්ෂය ඔය මේ අපිට ඔය xy කණ්ඩායමතල අපි ගන්නෙ ඒකේ x අක්ෂය අපි තාත්වික අක්ෂය දාලා y අක්ෂය අතාත්වික අක්ෂය දාලා තරදක් කළා අපිට මේ සංකේත සංඛ්‍යාව නිරූපණය කරන්න පුළුවන් කාර්සිය කණ්ඩායමතලේ. හරිද? මෙතෙන්දී අපි මේ තාත්වික කොටස් x අක්ෂය මත අතාත්වික කොටස් y අක්ෂය මත තේරෙන්න අපි මේක නිරූපණය කරනවා. ත්‍රිකාංශ කාර්සිය කණ්ඩායමතලේ. ඒතර ඒ අවස්ථාවේ අපි මේ සංකේත සංඛ්‍යා නිරූපණය කරන නිසා අපි මේක x අක්ෂය තාත්වික අක්ෂය කියලා ගන්නවා. හරි. y අක්ෂය ගන්න අතාත්වික අක්ෂය කියලා. දැන් මේක නිරූපණය නිසා සංකේත සංඛ්‍යාව නම් තාත්වික අක්ෂය x අක්ෂය RZ මෙතන IMZ කියලා ගන්න. හරි. එහෙනම් අපිට මෙතනදී කරන්නේ සංකේත සංඛ්‍යාවක ජ්‍යාමිතික නිරූපණය. ඒකදී අපි z සමාන x නායි y කියලා ගත්තොත් මේ සංකේත සංඛ්‍යාවේ තාත්වික කොටස x අක්ෂය ඔස්සේ අතාත්වික y අක්ෂය මත පිටුනේද අපිට මේ නිරූපණය කරන්න පුළුවන් යුගාංශ කාර්සිය කණ්ඩායමක තලය. එහෙනම් අපි z සමාන x නායි y කියලා සංකේත සංඛ්‍යාව ගත්තොත් එතකොට මේ තාත්වික අක්ෂය ධන පැත්තට තියෙන ස්ථාවරය x වෙනවා. මේ පිටේ අතාත්වික අක්ෂය පැත්තට තියෙන ස්ථාවරය y වෙනකොට අපිට z කියන සංකේත සංඛ්‍යාව කණ්ඩායමක px y ලක්ෂයක නිරූපණය කරන්න පුළුවන්. හරිද? මේ පරමතර මුල් ලක්ෂය. හරිද? එතකොට නම් එතකොට මේ p ලක්ෂය නිරූපණය වෙනකොට z සංකේත සංඛ්‍යාව. ඔය කණ්ඩායමක අපිට කියන සාමාන්‍ය කණ්ඩායම ජ්‍යාමිතිය විදිහට තමයි. මෙතන වෙන්නේ වෙනස අපි x අක්ෂය තාත්වික අක්ෂය ඉදලා y අක්ෂය තාත්වික අක්ෂය සලකනවා. තාත්වික කොටසේ විස්ථාපනයේද අතාත්වික කොටසේ විස්ථාපනය දැක්කේ. හරිද? ඒ විදිහට ගත්තාම මෙන්න මේ තලය අපි හඳුනනවා ආගම සටහන. හරි. ආගම සටහන කියලා අපි හඳුනනවා. එතකොට මේ අවස්ථාවේදී මේ z සංකේත සංඛ්‍යාවේ මාපාංකයත් වෙන්නේ මෙන්න මේ දුර.
අපිට වෙනවා පොතෙන්දී OP දිග කියන්නේ ජාමිතිය ගත්තාම අපිට වෙනවා මේ ලම්බයක් ඇඳලා x හදනවා වගේ වර්ග හරි. තව 30 එකක් x හදනවා ඊනම් අපි දන්නවා x හදනවා වගේ වර්ගුණේ කියන්නේ දෙලි ඉස්සෙල්ලාම ආපංග වෙනවා. හරි. ඒකිට අපිට ආගස්තරානේ යම් ලක්ෂණ සංකීර්ණ සංඛ්‍යා නිරූපණය කරොත් ඒ ලක්ෂ්‍ය මූල ලක්ෂ්‍ය දාගෙන රේඛාව දිගෙන් එනවා ඒ සංකීර්ණ සංඛ්‍යාවේ මාපාංගය. හරියට මාපාංගය අපි අර දෙකේ ඉස්සෙල්ලා කරා. සෙකන් x නයි වරන් ඒක මාපාංගය ඉස්සෙල් මාපාංග සර් x හදනවා වගේ වර්ග ගුණ දෙලා අපිට කරන එක විශාල සමාන බිඳුවේ. බිඳුවේ x දෙකක් ඉන්නවා තමයි. හරියට. ඒක ආකාරයට. එවනම් ඊළඟට අපි එනවා මේ සංකීර්ණ සංඛ්‍යා විස්තරය කියලා. මේ එක්සැක්ට් සංකීර්ණ සංඛ්‍යා නිරූපණය කරන ලක්ෂ්‍ය මුලට ආකරනම මේ OP කියන රේඛා ඛණ්ඩය x අක්ෂය දන්සා ඒක තාත්වික අක්ෂය දන්සාත් එක්ක හදන කෝණය අපි ගත්තොත් එහෙම ආල්ෆා කියලා. මෙන්න මේ කෝණය අපි හදනවා මේ z සංකීර්ණ සංඛ්‍යා විස්තරය කියලා. හරිද? z සංකීර්ණ සංඛ්‍යා නිරූපණය ලක්ෂ්‍ය මූලස්ත්‍රය ආකරනම OP රේඛා ඛණ්ඩය තාත්වික අක්ෂය දන්සාත් එක්ක හදන කෝණය ආල්ෆා කියලා ගත්තොත් ඒක අපි හදනවා z සංකීර්ණ සංඛ්‍යාවේ විස්තරය කියලා. හරිද? අපිට ඒ විස්තරය කියන එක ඒ කියන්නේ ඇම්ප්ලිටියුඩ් කියලා ඒකින්ද අපි තන විස්තරයක අපිට දෙගන්නේ ආගියුමන්ට් කියලා. ඒක අපි ලක් කරනවා ARG සෙට් කියලා. ආගියුමන්ට් එකේ මුල් ලකුණු ටික. අපි විස්තරයට ඇම්ප්ලිටියුඩ් කියලා කියනවා. ඒක අනුවර්තනයේදී එදීම පොදයක්. මෙතෙන්දී සංකීර්ණ සංඛ්‍යාවද අපි මේක කරන්නේ ආගියුමන්ට් කියලා. ඒක ආගියුමන්ට් සෙට් කියලා ගන්න. හරි. එතකොට එහෙනම් මෙතන ආගියුමන්ට් සෙට් කියන්නේ සමාන වෙනවා ආල්ෆා. හරි. ඒක මෙතෙන්දී මේ ආල්ෆා කියන එක අනිසෝ තියෙන්නේ බිඳු ගුඩායි සමාන ආල්ෆා ගුඩායි දෙකයි වෙන විදිහට තියෙනවා. හරි. එහෙනම් ඉස්සත් සංකීර්ණ සංඛ්‍යා නිරූපණය ලක්ෂ්‍ය මුලට ආගරම මේ රේඛා ඛණ්ඩේ තාත්වික අක්ෂය නොසාත්වික හදන කෝණය ඉස්සත් සංකීර්ණ විස්තර කියලා ගන්නවා. ඒකට අපි ආල්ෆා කියලා ගත්තොත් විස්තර සෙට් කියන්නේ ඒක ආල්ෆා වෙනවා. ආල්ෆා තියෙන්නේ ප්‍රාන්තරය තුල. නමුත් අපිට මෙතන තවත් අර්ථ දෙකක් දෙනවා ප්‍රධාන විස්තරය කියලා. ප්‍රධාන විස්තරය කියවම අපි ඒක අංක සංකේත කරන්නේ කැපිටල් ARG සෙට් කියලා. ඒක මතක තියාගන්න. හරි. ප්‍රධාන විස්තරය කියවම කැපිටල් ප්‍රධාන. එතකොට මේ කෝණය ආල්ෆා වෙනවා. නමුත් මෙතෙන්දී පරාසය වෙනස් වෙනවා. එතකොට ආල්ෆා තියෙනවානේ ඍණ 5 උඩයි ආල්ෆා කුඩායි සමාන ගන්නවා. දැන් සාමාන්‍ය විස්තරය ගත්තොත් මෙතෙන්දී ආල්ෆා තියෙන්නේ කෙලියම් 0.3 හරිද? නමුත් ප්‍රධාන විස්තරය කිව්වොත් මේක දෙපැත්තකටමයි එනවා. 0.5 දක්වා පමාර්ථතරමයි එනවා. ඊට පස්සේ අනිත් කොටස ආවරණය වෙන්නේ 0.5 දක්වා දක්ෂිණාවර්තය ආවරණය වෙනවා. හරිද? ගොක්කලාට මේක සම්බන්ධ කරලා තමයි ගැටලු දෙන්නේ. මේ දෙක දැකගෙන ඉන්නවා. පාරන මේක සර මේකත් දෙනවා. හරිද? එහෙනම් සාමාන්‍ය විස්තරය Z ආල්ෆා කියනවා. ආල්ෆා එතකොට 0.2 වෙනවා. ප්‍රධාන විස්තරයකොත් මේක. නමුත් මේ දෙකම සමාන වෙනවා 0.1 අතර යන කෝණෙදී. නේද? හරි. නමුත් අර මේ පරාවර්තක කෝණයකට ගිය හැටි ප්‍රධාන විස්තරය තමයි උත්තරේ කියන්නේ. මේ විදිහට. හරිනේ. එහෙනම් අපිට සංකීර්ණ සංඛ්‍යාවක් නිරූපණය කරන්න අපි ත්‍රිවිධ කාර්සික අන්දාංකතලේ පාවිච්චි කරනවා. ඒකේ x අක්ෂය අපි තාත්වික කොටසත් y අක්ෂය තාත්වික කොටසත් නිරූපණය කරාම අපි x අක්ෂය තාත්වික අක්ෂයද y අක්ෂය තාත්වික අක්ෂයද ඉතින් සලකන්න. හරි. ඒකෙදි අපි x අක්ෂය z සංකීර්ණ සංඛ්‍යා නිරූපණය RZ කියලා අංකණය කරනවා. එතන y z කියලා අංකණය කරනවා. එතන මේ තලය අපි හඳුනනවා ආග්‍ර සටහනය කියලා. එහෙනම් සංකීර්ණ සංඛ්‍යාව ආකාරණයේ යම් ලක්ෂ්‍ය නිරූපණය වෙනවා. මේ නිරූපණ ලක්ෂ්‍ය මුලට ආගම රේඛාව දිගෙන් මේ සංකීර්ණ සංඛ්‍යාව මාපාංකය ලැබෙනවා. ඊළඟට මේ නිරූපණයේ ලක්ෂ්‍ය මුලක් ආගම රේඛාව තාත්වික අක්ෂය අන්තය හතර කෝණය අපි ආල්ෆා කියලා ගත්තොත් ඒක අපි සංකීර්ණ සංඛ්‍යාව විස්තර කරලා ගන්නවා. ඒක සාමාන්‍ය විස්තරය නම් ආල්ෆා ඇතුළේ මේ ප්‍රාන්තරය තුල. නමුත් ප්‍රධාන විස්තරය කිව්වොත් ආල්ෆාට මේ ප්‍රාන්තරය. හරිද? මේ කාරණා ටික දැනුන ප්‍රධාන වශයෙන්. ඒක පැහැදිලි ඇත්තේ. ඊළඟට අපිට මේ සිලබස් එක නතුනට මේකත් ඕනේ නේද ද්‍රවක ඛණ්ඩාංකය. ද්‍රවක ඛණ්ඩාංක. මේ ද්‍රවක ඛණ්ඩාංක අපි සලකන්නේ ලක්ෂයක පිහිටීම් නිරූපණය කරන්න ළඟ කිසියම් ලක්ෂයක අචල ලක්ෂයක අචල රේඛාවක පාවිච්චි කරනවා. ඔගේ නම් අචල ලක්ෂයක් ඒක ආරම්භ ලක්ෂයක් තියෙනවා.
ඔය සියනම් කිසි අචල රේඛාව. හරිනේ. එහෙනම් මේ ලක්ෂ්‍යය මේ රේඛාවෙන් බද්ද අපි කිසියම් ලක්ෂයක පිළිම ගත්තොත් P කියලා. අපි P වල කණ්ඩායම් ගන්න මෙන්න OP දුර. එක. අන්තිමේ OP රේඛා ලක්ෂ්‍යත් හදන්න ඕනේ. හරි. ඒක ගත්තා අපිට මේ ලක්ෂ්‍ය ද්‍රව කණ්ඩායම් ටික අපි ලියන්නේ මේ දුරයි මේ කෝණයයි. R අල්ෆා කියලා ලියන්න. හරි. එතකොට මේ අගයන් දෙක මේක අපි හඳුනනවා. ඔය අචල ලක්ෂ්‍ය OXR මේ අචල රේඛා අනුබද්ධව මේ ලක්ෂ්‍ය ද්‍රවක කණ්ඩායම් කියලා. මොකද අපිට මෙතන සංකීර්ණ සංඛ්‍යාවක් ද්‍රවක ආකාර කියලා එකක් එනවා. හරිනේ. ඒකෙන්ද අපිට මේ පොඩක් දැනගෙන ඉන්න ඕනේ. හරිනේ. එතන අපිට මෙතෙන්දී අපි තලයක ලක්ෂණ නිරූපණය කරන්නේ මේ තාත්වික අක්ෂයෙන් දුරයි තාත්වික අක්ෂයෙන් තියෙන දුරයි අරගෙන. හරිනේ. මෙතෙන්දී මේ ලක්ෂ්‍ය නිරූපණය කරන්න අපි මේ ආරම්භ ලක්ෂ්‍යතර මේ ලක්ෂ්‍ය තියෙන දුරයි මේ රේඛාව ආරම්භ රේඛාවත් හදන කෝණය අරගෙන. නැවත අල්ප ඇතරෙන්නේ මේ ආකාරයට. හරිනේ. හරිනේ. ඒකද මේ කණ්ඩායම් දෙක අපි හඳුනනවා P ලක්ෂ්‍ය ද්‍රවක කණ්ඩායම් කියලා. ඒ පොඩක් මතක තියාගන්න. හරි. ලක්ෂ්‍ය නිරූපණය කරන්න ගන්න විස්ථාපනයයි මේ ආරම්භ රේඛාවත් හදන කෝණය. ඊළඟට විතර අපි සංකීර්ණ සංඛ්‍යාවක ද්‍රවක ආකාරය කියලා එකක් ගන්නවා. ඒකෙදි අපි ඉස්සෙත් සංකීර්ණ සංඛ්‍යාව ගමු. ඒක ඉස්සෙත් සමාන x අනායකයි කියලා ගත්තොත් මේ ලක්ෂ්‍ය නිරූපණය xy කණ්ඩායම් වලින් මේක විස්තරය අපි අල්ප කියලා ගමු. අපි දැන් ලම්බකයක් ගන්නවා. ලම්බකය අපි කියුබ් කියලා ගමු. මෙතෙන්දී අපි එවනම් අපිට මේ O අචල ලක්ෂ්‍යයි මේ OX මේ තාත්වික අක්ෂයේ මේ ආරම්භ රේඛාව ගත්තොත් මෙතන ද්‍රව කණ්ඩායම් අපිට එනවා. අපි මේ දුර R කියලා ගත්තොත් OP දුර R කියලා ගත්තොත් මෙතන අපිට R අල්පා විදිහට ලියන්න පුළුවන්. අපි මෙතෙන්දී ගන්නවා එහෙනම් මෙතෙන්දී OP දුර R කියලා ගන්නවා. PO X කෝණය. හරි. එතකොට PO Q කෝණයක් ගන්නවා. අල්ප වෙනවා. ඒක ගත්තොත් ඒ වගේම පේනවා x සමාන OQ ට x සමාන OQ ට OQ සමාන R cos alpha. හරි. ඒ විදිහට y සමාන QP ට ඒක අපි ලියන්න පුළුවන් R sin alpha කියලා. මම තව දන්නවා z සංඛ්‍යාව z කියන්නේ x ධන iy. එහෙනම් ඒක අපි ලියන්න පුළුවන් R cos alpha ධන i වාර R sin alpha කියලා. හරි මේක z ලියනකොට R වාර cos alpha ධන sin alpha කියලා. හරි. මේ කියන්නේ මේ රේඛාවේදීයි මේ කෝණය දන්න අපිට සංකීර්ණ සංඛ්‍යාව ලියන්න පුළුවන් කෙලින්ම මේ ආකාරයට. R cos alpha ධන sin alpha කියලා. ඒව ගත්ත හැටිය ඇත්තටම අපිට පේනවා මේ R කියන්නේ මේ ඉස්සෙල්ලා මාපාංක කරන අපි දන්නවා x අර දන්නවා වර්ගයේ වර්ගමූලය. ඒක අර්ථ තමයි. මේක සංකීර්ණ සංඛ්‍යාව මේ ආකාරයට ලියුවොත් එහෙම ඉස්සෙල්ලා මාපාංක එතකොට R ට සමාන වෙනවා. ඉස්සෙල්ලා විස්තරය. සාමාන්‍ය විස්තරය ගත්තොත් සමාන අපිට. හරිද? ඒකට මේ ආකාරය අපි දන්නවා සංකීර්ණ සංඛ්‍යාවක ද්‍රවක ආකාරය කියලා. හරිද? පැහැදිලිද? අපිට මේක තාප්ති දෙක ප්‍රකාශ කරන්න පුළුවන්. අපි දීලා තියෙන z සමානයි x අන iy කියලා. අපි මේක x වර්ග ධන y වර්ගයේ වර්ගමූලයෙන් වැඩි කරලා බෙදනවා. හරි. ඊළඟට අපි මේක වල අප කරගත්තොත් අපිට දැන් tan alpha සමාන වෙනවා y බෙදීම x. හරි. හරි. tan alpha සමාන වෙනවා y බෙදීම x. එතකොට අපිට මෙතෙන්දී අත්පාද බෙදීම කරන්නේ ඒතර මෙතන නේ. r කියන x වර්ග y වර්ග වර්ගෝනේ. ඒකෙන්ද මෙතන අපිට මේක ලියන්න පුළුවන් මේ විදිහට. z සමාන වෙනවා. අපි ඊට පස්සේ r සමාන x වර්ග y වර්ගයේ වර්ගමූලය ගත්තොත් අපිට ලියන්න පුළුවන් z සමාන. එතකොට R වර්ග cos alpha ධන i sin alpha දෙක මේක මේ ආකාරව ගන්න. හරි. දැන් වක්කලාට අපිට සංකීර්ණ සංඛ්‍යාවක අංක සංඛ්‍යාව මේ ආකාරයෙන් ලියන්න දෙනවා. ඒකට අපිට ඒක හරියට බෙදා ගන්න වෙනවා. අපි බලමු ඉදිරියේදී. ඒකදී සාමාන්‍ය විස්තරයෙන් ප්‍රකාශ කරන්න පුළුවන්. ප්‍රධාන විස්තරයෙන් ප්‍රකාශ කරන්න පුළුවන්. හරිද? ඒ ක්‍රම දෙකම ගන්න පුළුවන්. අපි බලමු සංකීර්ණ සංඛ්‍යාවක ආපාංග විස්තර වෙනදී. උදාහරණ දෙකක්. ඔය දිවිදෙන z සමානයි එක ධනයි කියලා. මේක අපි ලියන්න තියෙන්නේ R cos alpha ධන i sin alpha ආකාරයට. හරි. එහෙනම් z සමාන එක ධනයි නම් අපිට මේක ලියන්න පුළුවන්
එකේ විතර ස්ථානයි වගේ විදිහට නෙන්නේ. ඒතර එක්සාරණ වයිවර අර්ගුණ කියන්නේ එකේ වර්ග අර්ගුණ දෙන මුල දෙක වැඩි කරලා මුල දෙක බෙදලා. හරි. එතකොට අපිට විතරදී cos alpha එකට මුල දෙක ගන්නවා sin alpha එකට මුල දෙක ගන්න තෙන්නේ කොහොනේ අංශක 45 ගන්න 85 විදිහ හතර. වෙන විදිහට ලියන්න පුළුවන්. මුල දෙක වරක් cos 5 විදිහ හතර ධන i sin 5 විදිහ හතර. මොකද කියන්නේ පළවෙනි පාදකෙන්නේ. ඒක කණ්ඩායම් දෙක උදේ. මේක තමයි ඉස්සරහට දාලා කොහොනේ වෙත් හරි. එයන්ම එහෙනම් මේක ඉස්සෙල් සමානයි r වර්ග cos alpha ධන i sin alpha ආකාරය. එයන්ම ඉස්සෙල්ම මාපාංක කියන්නේ මුල දෙකයි විස්තරය සාමාන්‍ය විස්තරය සමානයි 5 විදිහ හතර මේකම සමාන ප්‍රධාන විස්තරය. හරි. කොහොමද ඔය ප්‍රකාශ කරන්න පුළුවන්. අපි තව උදාහරණයක් ගියොත් අපි තේරුම් සෙට් සමානයි මුළු තුන ධනයි කියන්නේ. එතකොට x වලින් මුළු තුනේ y වලට එකනේ මුළු තුනේ වර්ගන එකේ වර්ග වර්ගමූල කරන දෙක රිසෙට් සමානද දෙක වර්ගයක් මුළු තුනට දෙක ධන i වර්ගයක් පාර. හරිද? එතකොට ඔයගොල්ලෝ වඩා ලේසි මෙතෙන්දී අර අපි ගත්තේ tan alpha ගැන y විදිහ x. එහෙනම් මෙතන tan alpha ගැන y කියන්නේ එකට මුළු තුනේ. එයන්ව ඉන්නේ අපි දන්නවා කෝණය අංශක xy කණ්ඩායම දෙකම දාන්නේ ඒක උතරින් අංශක 30. හරි. එහෙනම් මේක අපි ලියන්න පුළුවන් z සමානයි දෙක වරක් cos 5 විදිහ 6 ධන i sin 5 විදිහ 6. හරි. එතන මේකත් මේ ආකාරයේ එවනම් ඉස්සෙල්ලා මාපාංක දෙකයි ඊළඟ විස්තරය z ප්‍රධාන විස්තරය z කියන්නේ 5 විදිහ 6 මේක සාමාන්‍ය විස්තරයක් වෙනවා. හරි. ඔතන ඔයයන් තවකට වෙනස් කරලා අවුත් තියෙනවා ඉස්සෙල් සමානයි ඍණයක දාන මුළු තුනයි කියලා. හරි. එහෙනම් මෙතන තාත්වික ශ්‍රේණියක තාත්වික කොටස මුළු තුනයි. ඒකට ඍණයක වර්ග මුළු තුනේ වර්ග වර්ගමූල කරන දෙකෙන් මෙඩිකල් කිව්වා මේකෙත් මේකට. දැන් මෙතන කෝණය හොයා ගන්නකොට ඕන කරන් තියෙන්නේ මේ විදිහට කරන්න. මෙතන tan අපේ දැන් මේ විදිහට ගන්නකොට tan alpha කියන්නේ y විදිහ x. හරි. y විදිහ x කියන්නේ එතකොට මෙතන අපිට වෙන y කණ්ඩායමේ මුළු තුන s කණ්ඩායම ඍණ එක. s කණ්ඩායම ඍණ එක නම් එතකොට මේ විදිහට එන්නේ. එතන අපිට ඕනේ මෙන්න මේ කෝණ. නමුත් අපිට මේ කෝණේ ගන්නකොට මුළු තුන වෙදී මේ දුර ගත්තාම ඒක එකක් නම් මෙතන මෙතනනේ මුළු තුනට එක මේ කෝණ. හරිද? මේක ගත්තා. ඒතර මේ කෝණ වරන් පේන අංශක 60ක් වෙනවා. හරිද? මේ කෝණ අංශක 60ක් කරන්නේ මේක 120ක් වෙනවා. ඒ කියන්නේ අපිට මෙතනදී tan alpha ගන්න අපිට අපි මෙතන y කණ්ඩායමක වැඩි මේක මාපාංකය. ඒතර මුළු තුනේ තිරගොන. හරිද? එතකොට අපිට වෙන තීරණ අංශක 60ක් වෙනවා. y විදිහට 3ක් වෙනවා. නමුත් එන්නේ මේ කෝණ හරි සුළු කොට අපි ගන්න. එතකොට නමුත් විස්තරය කියන්නේ මේ සංගීත සංකල්ප ප්‍රේණ ලක්ෂ්‍ය මුලජාගර රේඛා තාත්විකයේ දන්සාත් හතර කොට ගන්න. එතකොට අපිට එන්නේ මේ කොනේ කියන 5 විදිහට. එතකොට එන්නේ දෙක වරක් cos 5 වෙන 5 විදිහට තුන තන i sin 5 විදිහට තුන. හරි. එයන්නේ දෙක වරක් cos 2 5 විදිහට තුන තන i sin 2 5 විදිහට තුන. ඔයන්න මම පෙරේ ඉස්සෙල්ලා මාපාංක දෙකයි ඉස්සෙල්ලා විස්තරය සාමාන්‍ය විස්තරය ප්‍රධාන විස්තරය දෙකම එන්නේ දෙකක් විතර. හරි මෙන්න විතර ගන්නේ ඔයගොල්ලෝ පැහැදිලි කරගන්න. විතර අර ධනාගෙන් එකගේ ගත්තයි පස්සේ පාදක දානවා අපිට තාත්වික අංශාත් හඳුන් පොළේ ආගන්න පුළුවන් පහසෙ. හරි. අපි ඒකේ තව උදාහරණයක් කියමු. අන්තිමට ඉස්සෙල් සමානයි එක ඍණයක් කියලා. හරි. එතකොට එකේ වර්ධන එකේ වර්ග ඍණයක වර්ග අනුගුණික මුල දෙකයි. ශ්‍රේණිකයට මුල දෙක ඍණයකට මුල දෙකයි. හරි. දැන් මෙතන අපි tan theta කියලා ගන්න. ඒක නිසා මේ මාපාංක දෙක ගන්න. මෙතන නැත්නම් උඩට ඉස්සරහට ලකුණු කරොත් එහෙනම් මෙතන s කණ්ඩායමක එකයි y කණ්ඩායමක ඍණ එකයි. x කණ්ඩායමක එක වෙලා
පයිකාන ඍණ එකක් වෙනවනේ ඔය දෙන්නේ මේ ලක්ෂය. හරිනේ. එතකොට අපිට ඕඩෙන් මේ කෝඩ්. හරිනේ. මේ කෝඩ් අපිට ගන්න පුළුවන්. මේ කෝඩ් අපි තීට කියලා ගත්තොත් tan තීට කියන්නේ එක වෙලීමක. එතකොට තීට 5 වෙලීම හතරක් වෙනවා. හරිනේ. අවතාවේ මේක වයින්නේ මේ තාත්වික සංස්කෘතික දක්ෂිණාවතට. එතකොට මෙතෙත් ඒක යොදා ගන්න වෙයි. මුල දෙක වරක් cos ඍණ 5 වෙලීම හතර දාන I sin ඍණ 5 වෙලීම හතර. මොකද ප්‍රධාන ස්ථානයට දානකොට බිඳුව 180 හෝ බිඳුවයි ඍණ 180 විතර එන්නේ. එතකොට මේ පැත්තට වයින්කොට ඍණ කෝණයක් එන්නේ. හරිනේ. අපි මේ කෝණය හොයාගන්න පුළුවන් මේ දුරවල් දෙක බෙදුවම tan θ එකක් වෙනකොට θ 5 වෙලීම හතරයි. නමුත් දක්ෂිණාවතට වයින්කොට ඕකේ. හරිද? ඔයන්ව පේනවා ඉස්සෙල්ල මාපන් කියන්නේ මූල දෙකයි විස්තරය ප්‍රධාන විස්තරය. කියන්නේ ඍණ 5 වෙලීම හතරයි. මේක සාමාන්‍ය විස්තරය ගත්තා. සාමාන්‍ය විස්තරය කියවම ඒකට අපිට ගන්න දෙන්නේ මේක තාත්වික අක්ෂ සංසාරත් එක්ක වාමාර්ථ හතර හතර කෝණ. එතකොට මෙන්න මේ සම්පූර්ණ කෝණය ගන්න. ඒක නේද 2යි 5 ඍණ 5 වෙලීම හතරයි. හරිද? මොකද මේක අපිට සාමාන්‍ය විස්තරය දෙලියනවා නම් මේ කෝණය ගන්න පුළුවන්. මේක 5 වෙලීම හතර මේක ඉන්නේ 2යි 5 ඍණ 5 වෙලීම හතර. එතකොට 7යි 5 වෙලීම හතර වෙනවා. හරිද? එතකොට ඒක ඉන්නේ සාමාන්‍ය උගන්ට ඉදෙන්නේ ප්‍රධාන විස්තරය. මේ විදිහට ඔක කියන්න පුළුවන් සාමාන්‍ය විස්තරය අරගෙන. එතකොට අර තීරය ඇතුලේ බිඳුවයි z අප. හරි. මේ ආකාරයට වෙද ගන්න. අපේ කාර්යයක් කරන්න දෙයක් හදමු. අපිට දීලා තියෙන සංකේත ක්‍රමයේ විදිහට සෙත් සමානයි ප්‍රධාන 7යි බෙදීම දෙක ඍණ I වල වර්ගය. මේකත් වලින් දෙන R ප්‍රසාදන ඉසන් ආකාර ලියන්තේ. හරි. ඒතර ඔක ඉස්සලාමට ඉස්සරහයි වගේ විදිහට පිළිවෙල කරගන්න වෙනවා පළමුවෙන්. ඒක කරත් වෙනවා එක දාන 7යි බෙදීම මෙතන ඉන්නේ 4 වෙන 4යි. එතන I වර්ග ඍණ එකක් වෙන. එතන අනෙක් වෙනවා. I වර්ග ඍණ එකක් වෙන්නේ. එතන ඕකේ. එතන මේකේ නේද එක දාන 7යි බෙදීම 3 ඍණ 4යි. හරි. ඊට අපි ඕක ඔය ප්‍රතිපදේ උඩට වැඩි කරනවා. එතනයි විවිධ දේ. වැඩි කරොත් එතන වෙනවා 3 ධන 21යි ධන 4යි. එතන එනවා I වර්ග ඍණ එකක් මෙතන එන්නේ ඍණ 28. I වර්ග ඍණ එකක් ඍණ 28 එන්නේ මෙතන එනවා 9 මෙතන ඍණ 4යි I වර්ග ඍණ 4 වර්ගය I වර්ග. එතන ඍණ 16ක් වෙනවා ධන. එතන මේකේ නේද ඍණ 25 ධන 25යි I බෙදීම 25. මේකේ නේද අපිට ඍණ එක දාන්න. ඔකේ දැන් අපි ඉස්සරහ ඉදරයි විදිහට ලිව්වා. හරිනේ. අත ඉස්සරහයි වගේ එකක් ලිව්වම මේක අර විදිහට සකස් කරගන්න තියෙන්නේ. ඒකද? ඒකට තාත්වික ඍණ එක තාත්වික එකනේ ඒ ඍණ එක වල දෙක වල ගන්න කරන්නේ මූල දෙකෙන් විතර බෙදන්න. හරි. එහෙනම් මේකත් අපි plan කරනවා. මේක ඔකනම් පේනවා එන පාදෙකේ. තාත්වික ඍණ එකයි අතාත්වික දාන එකක් නම් දෙක පාදයකට යනවා. ඒ විස්තරයෙන් මේක ඕනේ. ඒතර අපි මේක ඕනේ ගත්තොත් ඒක තීටා කියලා වань පේනවා tan θ එකට එක බෙදීම එක. එතකොට තීටා 5 බෙදීම හතරක් වෙනවා. මේක ඕනේ. ඒතර මේක ඕනේ දෙන්නේ 5 ඍණ 5 බෙදීම හතර වෙලා 3යි 5 බෙදීම හතර වෙනවා. හරිද? ඔයාලා මේක අපිට පුළුවන් මුල දෙක වරක් cos 3යි 5 බෙදීම හතර ධන I sin 3යි 5 බෙදීම හතර. ඔයාලා අපිට පේන ඉස්සෙල්ලා මාපාංකය මුල දෙයක් වෙනවා ප්‍රධාන ස්ථානය නම් 3යි 5 බෙදීම හතරක් වෙන සෙට් එක. සාමාන්‍ය ස්ථානත් ඒකම. හරිද? දැන් කෝණේ තෝරා ගැනීම පොඩක් අඳලා ගන්න ඒකට වර්ධින්නේ නැහැ. හරිද?
සුළුවනේ හොයාගත්තම මාපාංක දෙක අරගෙන අපිට අවශ්‍ය විස්තරයට දාලා තාත්වික දහස හදන්න ඕනේ ඒක අඩු කරගන්න. හරි. මේක අර මේ පැත්තට ගියොත් තාත්වික අක්ෂය දහසත් එක දක්ෂිණ අවතර පොඩි කරන්න. හරි. ඔය ගැටලුව බලමු. ඒක අපි දෙන්නේ Z සමානයි I-ක වර්ගය බෙදීම I-ක 4. හරි. මේක අපිට කියන්න පුළුවන් I වර්ගය ඍණ 1යි ධන 2යි ඍණ ධන 1. I වර්ගය ඍණ 1යි ඍණ 2යි ධන 1. මෙතන අපිට I ඍණ 4 තියෙන්නේ මේක ලියන්නම් I ඍණ 1 වර්ගය විදිහට. හරිද? එතකොට I වර්ගය ඍණ 1යි ඍණ 2යි ධන 1 වර්ග වෙනවා. මේක විදිහට ඉලගන්න. දෙක අපේ අන්තරේ දෙක අපේ හරි එතන මෙතන ඉන්නේ 4යි 2යි මෙතන ඉන්නේ 4යි I වර්ගය හරි දැන් වෙනවා 4යි I වර්ගය I වර්ගය ඍණ එකක් වෙනකොට අපිට පේනවා මෙතන ඉන්නේ අපිට භාගය යනවා හරි ඕකේ එතන මේකදී අපිට ගන්න පුළුවන් බිඳුව ඍණ භාගයක් අය විදිහට තාත්වික වශයෙන් බිඳුව. එතන මේක ඒකට කෙලිම නිර්පෙන් කරන ලක්ෂ්‍ය අපි දන්නවා. ඒ සඳහන් විදිහ ඒක අඳන් ඍණ භාගයක් නම් මේ විදිහට. හරි. එතකොට මේ ලක්ෂ්‍ය සඳහන් සංකල්ප නිර්පෙන් කරන ලක්ෂ්‍යනේ. එතකොට මේක ඕනේ. එතකොට ඉන්නේ ඍණ පහ විදිහට. එතකොට මේක අපිට යන් ප්‍රයෝග කොට එතකොට බිඳු වර්ගයේ භාගයේ වර්ගයේ වර්ගමූලය කියන විතර එක. හරිද? මෙතන සුළු කරාම මෙතන මේ භාගයයි අපිට නිකන් වෙන සකස් කරන්න පුළුවන්. භාගය පිටර ගමු. දානංග විතර. ඊට පස්සේ බිඳු ඍණයි. හරිද? මෙතන එක කරාම මෙතන බිඳු වර්ගයෙන් ඉන්න භාගයේ වර්ගයේ වර්ගමූලය කියන විතර ඇත්තම හතරෙන් දෙකෙන් එකක් එන්නේ. ඒක අපි මේකේ භාගය පිටර ගමු. බිඳු ගත්තාම මෙතන බිඳු තනයි විතරෙන් පිළියෙල වෙනවා. බිඳු ඍණයි විදිහට. හරිද? එතකොට මේක ඉන්නේ අංශක අංගක් ඍණ. වාගේ වර්ග පස් 5 න් දෙක ඍණ. ධන I sin ඍණ 5 න් දෙක. හරි. මේ සකස් කරාම පහසෙයි. මෙන්න වාගේ පිටර ගත්තාම එතන ඉන්නේ බිඳුව ඍණයි. එතකොට ඇත්තම අණ්ඩා කරන්නේ මේක. එතකොට සංකීර්ණ සංඛ්‍යා නිරූපණය කරන ලක්ෂ්‍ය මේක බිඳුව ඍණ භාගක මෙතන. එතකොට තාත්වික දහස හදන පොළේද පයුදින දෙකක් වෙනවා දක්ෂිනාත් අතර ඉන්න ඍණ පයුදින දෙක වෙනවා. ඒ අනුව මේක R පස්සේ ඉසයිතර ආකාරයෙන් Z වල මාපාංකය වාගේ ප්‍රධාන විස්තරය කියනකොට ඍණ පයුදින දෙක වෙනවා. සාමාන්‍ය විස්තරය කරනකොට 3යි පයුදින දෙක හරි. ඒක උටේකට වගේ ඇති ඒවා සංගලන ඊළඟට විස්තර සම්බන්ධ ගුණ වර්ගයක් තියෙනවා. විස්තරයේ මාපාංග සම්බන්ධ ගුණ වර්ගයක්. ඒක ගණන් හදනකොට එදෙන අපි බලමු මේ ටික. අපිට දීලා තියෙනවා සංකීර්ණ සංඛ්‍යා දෙකක්. Z එක සමානයි R එක වාරක් cos θ එක තමයි sin θ එක කියලා. Z දෙක දීලා තියෙනවා අපිට R දෙක වාරක් cos θ දෙක තමයි sin θ දෙක. ඒතර යනවා මේන අපිට මේක අනුව Z එකේ මාපාංක කියන්නේ R වෙනවා. Z එකේ සාමාන්‍ය විස්තරය n θ එක. මේකත් Z දෙකේ මාපාංකය R දෙක වෙනවා. මේ සාමාන්‍ය විස්තරය Z දෙක කියන්නේ ඒකට θ දෙක. හරි. අපිට මේකෙන් ප්‍රතිඵල වර්ගයක් ඔප්පු කරන්න පුළුවන්. පළවෙනි තමයි Z දෙකේ මාපාංකය සමානයි Z දෙකේ මාපාංකය වැඩිගෙන Z දෙකේ මාපාංකය. මේක අපි ඉස්සර කරලා තියෙනවා කාර්ය ආකාරයේ. ඒ වගේම දෙවෙනි එක විස්තරය සමාන විස්තරය Z දෙක Z දෙක සමාන වෙනවා. විස්තරය Z දෙක ධන විස්තරය Z දෙක. හරිද? එතකොට Z දෙක Z දෙක ගුණිතේ විස්තරය Z දෙක විස්තරය Z දෙක විස්තරය type එකට සමාන වෙනවා.
වැදගත් ප්‍රතිඵලයක් මේක ගන්න හදනකොට අපි බලමු කොහොමද ඔප්පු කරන්නේ කියලා. ඒක අමාරු නෑ. අපි ගෙලින්ම Z දෙක හොයන්න. මේ Z එක R එක වාරයක් cos θ එක තමයි sin θ එක. වැඩි කිරීම R දෙක වාරයක් cos θ දෙක තමයි sin θ දෙක. මේක ලියන්න අපිට R එක R දෙක වාරයක් cos θ එක cos θ දෙක. දැන් I වාර ඍණ එකක් නා ඍණ sin θ එක sin θ දෙක. දාන අපිට ගත්තයගේ I වාරයක් sin θ එක cos θ දෙක. හරිද? දාන बेरा sin θ cos θ की तरह cos θ का sin θ දැන් මේකේ නම් අපිට r එක r දෙක වාර cos එක cos විදින sin cos a දාන වෙනවා. එහෙනම් මෙතන ඉන්නේ cos θ එක දාන θ දෙක. දාන i වාර sin එක cos විදින cos sin a දාන වෙනවා. එතකොට sin θ එක දාන θ දෙක. මේක දෙක පිළින්න r වාර cos alpha දාන i sin alpha ආකාරය. හරි. ඒක අපේටිය අපිට පේනවා මේ ආකාරයෙන් නම් මේ සංකේතක මාපාගේ ආකාරයෙන් විස්තරය අපේ. හරිද? ඔයාලට පේනවා නම් ඒ නිසා Z එකේ මාපාංග කියන්නේ එතකොට R එක වෙලින් R. නමුත් R එක කියන්නේ Z එකේ මාපාංගය R දෙකෙන් Z එකේ මාපාංගය. ඒක සංකේතක R cos θ දායි sin θ විදිහට ලියුවම මේ ප්‍රතිඵල පුරන්න පුළුවන්. හරිද? ඊළඟට ගණිත ප්‍රතිඵල. විස්තර. ඔය දන්නවා එතකොට මේක R cos alpha i sin විදිහට විස්තර කරන්නේ alpha. හරිද? නම් සාමාන්‍ය විස්තරය Z එක සමාන විදිහට අදාළ වෙන θ එක ගන්න θ දෙක. නමුත් θ එක කියන්නේ Z එක විස්තරය θ දෙක විස්තරය. මේක ලියන්න පුළුවන් සාමාන්‍ය විස්තරය. Z එක දාන සාමාන්‍ය විස්තරය Z එක. හරි. එහෙනම් මේක අදත් ප්‍රතිඵලයක් මේක නම් දන්නවා වගේ. එහෙනම් සංකේත ගුණිත විස්තරය කියන්නේ විස්තරයන්ගේ ഐക്‍ය. හරි. ඔයගෙම අපි දෙදී ප්‍රතිඵලය ගත්තා. අපිට Z එක Z එකේ මාපාංක ගැන මේක දන්නවා. Z එකේ මාපාංක දෙදී Z එකේ මාපාංක. හරිද? ඊළඟට අනිත් එක කියන්නේ විස්තරය Z එක විදි Z එක ආව. ඒක සමාන වෙනවා. විස්තරය Z එක ඍණ විස්තරය Z එක. ඔකක් පොකුරේ දැනගෙන අපි ගත්ත ඒ විදිහට බලමු. එතකොට එන්නේ Z එක විදි Z එක කියන්නේ R එක වාර cos θ එක දාන i sin θ එක. එදීම R දෙක වාර cos θ දෙක දාන i sin θ දෙක. හරිද? මේක අපි ප්‍රතිඵලය උදාට වැඩි කරනවා ප්‍රතිපත්තිය. ඒ කියන්නේ cos θ දෙක ඍණ i sin θ දෙක. හරි. මේක අපි ලියන්න පුළුවන් R එක වෙදීම R දෙක ආර මේ ගුණිතය එන්නේ. එතකොට cos θ එක cos θ දෙක i වාර ඍණ එක දාන sin θ එක sin θ දෙක වෙනවා. දාන i වාර sin θ එක cos θ දෙක ඊට cos θ එක sin θ දෙක. හරියන්නේ. වර්ගය අන්තරය. cos θ එක දාන i sin θ දෙක cos θ දෙක ඍණ i sin දෙක cos θ දෙකේ වර්ගය cos වර්ගය θ දෙක දාන i වර්ගයෙන් ඍණ එකක් වුණා මෙතන ඍණ දෙක දාන වෙනවා. sin වර්ගය θ දෙක. මේක ලියන්න. හරිද? ඒක උතරින් අපිට එනවා Z එක වෙදීම Z එක සමානයි R එක වෙදීම R දෙක වාර cos එක cos ඍණ sin cos එක ඍණ cos θ එක ඍණ θ දෙක දාන i වාර sin θ එක ඍණ θ දෙක. හරිද? එහෙනම් මේකත් R වාර cos alpha දාන i sin alpha ආකාරය. හරිද? ඒක ගත්තොත් එහෙම අපිට පේනවා Z එක වෙදීම Z එකේ මාපාංක කියන්නේ R එක වෙදීම R දෙක.
නව තාරික Z එකේ මාපාංකය බෙදීම R දෙකෙන් Z එකේ මාපාංකය වෙනවා. ඔය විස්තර සාමාන්‍ය විස්තරය Z එක බෙදීම Z එක සමාන වෙනකොට විස්තර ගන්න T දෙකෙන් T දෙක කරනවා. හරි. ඔයම අපිට පේනවා මෙතන ඉන්නේ Z එකේ විස්තරය සාමාන්‍ය විස්තරය වෙන අවස්ථාවේ සිද්ධ කරනවා. හරි. දැන් සංඛ්‍යා දෙකක් ගුණ වුණොත් ගුණිත විස්තරයෙන් එක වෙනවා. අනුපාත විස්තරය වල අන්තර වෙනවා. හරි. ඒකින්ද ප්‍රතිඵල උපුරීමත් එක්කම ගණන් හදනකොට අනුසම යොදා ගන්න වෙනවා. ඒක උගක් කරගත් මොනවද කියන්නේ. උපුරීමත් හදලා. අපි ඊළඟට විස්තරය වැදගත් අවස්ථාවක් විදිහට Z සමානයි x y කියලා ගත්තොත් මේක අපිට ලියන්න පුළුවන් r අස්තිරලක් අසාධනයි සයින් ආල්ෆා. අපි කරා ඉතල r කියන්නේ එතකොට ඉස්සෙල්ලා මාපාංකය ඒ සමාන x වර්ගය තමයි පරිවර්ත කරගන්න. ඒක විසම පොදුයි. ඊට පස්සේ මෙතන මේ xy වෙනස් වෙනකොට විස්තරය කෝණය වෙනස් වෙනවා. අපි බලමු ප්‍රධාන විස්තරය වෙනස් වෙනදී. ඒකේ පළවෙනි අවස්ථාව ගන්නේ x y ධන වෙනවා. තාත්වික සංඛ්‍යාවක් xy ගන්න. හරි. xy ධන නම් එතකොට මේක ඇත්තම වෙන්නේ පළවෙනි පාදකේ. xy ගත්තොත් දෙන්නේ. දැන් අපිට මේක අපි ඊට කරගත්තොත් අපිට tan දෙකට y විදිහට මික්ස් වෙනවා. එල්ම ධනාගල දෙකක් එනවා. හරිනේ. ඒතර ඔය අවස්ථාවේදී විස්තරය ඉසෙත් කියන්නේ ප්‍රධාන විස්තරය. කියන්නේ අපිට මෙතන පේනවා ඒක සමානයි tan inverse x වෙනියම් y වෙනියම් x වෙනියම් අන්තර්ගත y x වෙනියම්. ඕකේ. හරි. ඒතර එනම් මෙතනදී විස්තරය කරනකොට tan inverse y වෙනියම් x. ඔය x y දෙක දාන්න. ඒක පාට ගන්න පුළුවන්. හරි. ඊළඟ දෙවෙනි අවස්ථාව ඒ සමාන x තනයි වෙන අපිට සතරන්නේ ඉලක්ෂණ සෙද්දක් වෙනවා. එතකොට මේ කණ්ඩායම x y වෙනවා. එතකොට මේ x විතර y වෙනවා tan θ වගේ ඒක දුරු කොනෙක් වෙනවා. අවස්ථාව. ඊළඟ අපි ගන්නේ x කුඩා බිඳුව y විශාල බිඳුව. දෙවෙනි අවස්ථාව. එතකොට ඔක ඇත්තටම දෙවෙනි පාදයට යනවා. හරි. ඒතර අපිට විස්තරයෙන් මෙන්න මේ කෝණය වань. අපි ගන්න වෙන මෙතන සුළු කෝණ භාගය. අපි මේක θ කියලා ගත්තොත් අපිට වෙනවා tan θ සමාන වෙනවා y වල y බෙදීම x වල මාපාංකය. මේක තමයි දුර වෙන්නේ නෙමෙයි. හරියට මේ සුළු කෝණය එතකොට tan θ සමාන y බෙදීම x වල මාපාංකය. ඒත් θ සමානයි tan inverse y බෙදීම x වල මාපාංකය. හරිනේ. එයාම මේ අවස්ථාවේ ප්‍රධාන විස්තරය. එතන මේ කෝණය. හරිනේ. ප්‍රධාන විස්තරය එතකොට එන්නේ y දින tan inverse y බෙදීම x වල මාපාංකය. හරිනේ. එතන අපිට අදාළ කෝණ වල ප්‍රධාන විස්තරය ඔකේ. හරිනේ. ඊළඟ තුන්වෙනි අවස්ථාව. ඒ සූත්‍රය නයි වයිත් වෙනවා. හරිනේ. එතකොට අපිට ඔකේ එන්නේ තුන්වෙනි පාදකයේ ආකාරයෙන් ඒ දෙකම රිනේ. හරි. දැන් අපි මේක කොට තීර කියලා ගත්තොත් අපිට tan θ ගන්න පුළුවන් සුළු කෝණයක් වෙන්න. එතකොට y වල මාපාංකය හරිනේ. බෙදීම x වල මාපාංකය. මේ දෙකම රිනා ගන්න ඉන්නේ පැත්තට ගන්නවා. එතකොට තීර ගන්න. tan inverse y බෙදීම මාපාංකය x වල මාපාංකය. ඒ අවස්ථාවේදී ප්‍රධාන විස්තරය. ඉතින් කිව්වම අපිට කෝණේ ගන්න වෙන්නේ මේක. ඔය ප්‍රධාන ස්ථාන බිඳුවයි 5 දක්වා බිඳුවයි 5 දක්වා 5. හරි. ඒක මේක ඕනේ කරන. එතකොට අපිට වෙනවා මේ තමයි ඍණ. y ඍණ tan inverse y වල මාපාංක බෙදීම x වල මාපාංක. නැත්නම් ඉන්නේ ඍණ y ධන tan inverse y වල මාපාංක බෙදීම x වල මාපාංක. ඔකේ. හරි. ඊළඟ ඔකේ ඊළඟ අවස්ථාව
එතෙන්දී හතරවෙනි අවස්ථාවේදී අපි ගන්න ඒකෙදී x ධන වෙලා y ඍණ. හරිද? x ධන y ඍණ එතකොට හතරවෙනි පාදයකට යන්නේ. x ධන y ඍණ එතකොට මේක තීර කියලා ගත්තොත් එහෙනම් අපිට පේනවා tan තීර සමාන වෙනවා. එතකොට x ධන y ඍණ එතකොට වෙන y වල මාපාංක විදිහට x. හරි. එතකොට මෙතෙන්දී එතකොට විසාරමයි මේ අතර එහෙනම් ඒ විසාරිත සමාන පිළිම වෙන tan inverse y වල මාපාංක විදිහට. හරි. ඔය එක අපි ගන්න පොරත් ඇත්තේ විදිහට ඔක බෙදා ගන්න පුළුවන්. ඊට අමතරව අපිට පස්වෙනි අවස්ථාවක් වෙනවා z සමාන x ධන y කියලා ඉන්න මෙතෙන්දී අපිට x බිඳුව z සමානද y වෙනවා. හරිද? මේ අවස්ථාව විස්තර. ඒ අවස්ථාව විස්තර කරනවා මෙතන y ධන වෙන්නත් පුළුවන් ඍණ වෙන්නත් පුළුවන්. හරිද? එහෙනම් මේකදී අපි ඒ පළවෙනි අවස්ථාව ගන්න y ධන වෙනවා. y ධන වෙනකොට i set කියවම මේක කෙලිම අතාතික අක්ෂය මත ලක්ෂ කරනවා. i y කියන්නේ net z සමානයි. එතකොට මේක විස්තර වෙන්නේ පරිදි දෙක. ඒ අවස්ථාව විස්තර පරිදි දෙකක් කරනවා. ඕකේම දෙවෙනි අවස්ථාවක් වෙනවා y ඍණ වෙනවා. y ඍණ වෙනත් තේරෙන්නේ පැත්තකින්. හරිද? එතකොට දක්ෂිනාවර්ත තමයි ඉන්නේ. ඒකට විස්තරේ ප්‍රධාන විස්තරය සිත් කියන්නේ ඍණ පරිදි දෙක. හරි. ඊළඟට ඕකේම අනිත් අවස්ථාව වෙනවා y බිඳුව. ඒකදී y සාන බිඳුවට z සාන x එන. මේකට x ධන වෙනකොට විස්තර සෙට් කෙනෙකුට මේ විදිහට පිට මේ බිඳුවක් වෙනවා. හරි. ඊළඟට මේකත් x විලවුනොත් එතකොට මේකට දෙන්නේ එතකොට විස්තර සෙට් කරන්නේ අන්තිම හරි. අන්න අවස්ථාවකට මම කියනවා. ඒකට අර වාට දා ගන්න පුළුවන් රූපය දාගත්තා. හරි. අවුදලත් වල ඉස්සර ගන්න පුළුවන්. දැන් අපි පොඩි ගානක් හදමු ටික ආවරණය වෙනවා. අපිට ගානක් දීලා තියෙනවා මේ පාස්කේලස් ගානක් එක. cos alpha ධන i sin alpha බෙදීම cos beta ධන i sin beta සමානයි cos alpha ऋण beta ධන i sin alpha ऋण බෙදීම. හරි. අපි ඉස්සෙල්ලා ඒක උගලේ ඒකදී එතකොට කරන්නේ සම්පත ගත්තාම උඩට ප්‍රතිබද්ධ සංඛ්‍යා ටික cos beta ऋण i sin beta හරියලා වැඩි කරනවා. හරි. ඒ වැඩි කරනකොට මෙතන cos alpha cos beta එන i වර්ග ධන එකක් වෙනවා ධන sin alpha sin beta ධන i වර්ග sin alpha cos beta ऋण cos alpha sin beta හරියන්නේ වර්ග දෙක අතරේ එතකොට cos වර්ග beta ඍණ i වර්ග sin වර්ග beta එන්නේ i වර්ග ඍණ එකක් වුණාම ධන sin වර්ග beta එතකොට මේක ඇල්ල එකයි. හරි. ඒතර මේක නම එතකොට cos alpha ඍණ beta ධන i sin alpha ඍණ beta ඒකයි ප්‍රතිපද. හරි. ඒකත් සංකල්ප ඩාටායි හරියට වැඩි කරාම ආශි ප්‍රතිඵල එනවා. ඊළඟට අපිට දීලා තියෙනවා මේ සංකේත සංඛ්‍යා දෙකක්. ඉසෙට් දෙක අපිට දීලා තියෙනවා ඍණ එක ධනයි කියලා. ඉසෙට් දෙක දීලා තියෙනවා එක ධන මුල් තුනයි. තයි මුල් තුනයි. හරි. එවන අපිට ගන්න තියෙන්නේ ඉසෙට් දෙක විදිහේ ඉසෙට් දෙකේ තාත්වික කොටසයි අතාත්වික කොටසයි ගන්න තියෙනවා. හරි.
Z එක විදිහට දෙක තාත්වික සහ තාත්වික සහ අපිට හොයන්න තියෙනවා. හරියට. එහෙනම් අපිට එනම් Z එක විදිහට Z එකක් ඒක ඍණයි ඍණ එක ධනයි. වැඩිම එක ධන මුළු තුනයි. මේ උඩට ප්‍රතිපදිය වැඩි කරනවා. මොකද මේක සංකීර්ණ සංඛ්‍යාවක් ඒ ධනයි විදිහට ලියුවම තාත්වික කොටසේ තාත්වික කොටස ලිය වෙනවා. හරියට. ඒක තමයි ඒක ධනයි පියාගේ ලියන්න ප්‍රතිපදියෙන් හරියට ප්‍රතිපදියෙන් උඩට වැඩි කරනවා. හරි. ඉතින් ඍණ එක ඍණ ධනයි. ධන මුළු තුනයි. දැන් I වර්ග ඍණ එකක් වුණාම ධන. හරි. ඒක යනවා. මුළු තුන බෙදීම. නේද වර්ග දෙක අතර එක ධන මෙඩිකල් ඉවත් වෙන I වර්ග ඍණයක් ගන්න ධන. හරි. දැන් මේක අපිට ලියන්න පුළුවන් මේ විදිහට රායනේ. එතකොට තාත්වික කොටස ගත්තොත් එන්නේ මුළු තුන ඍණ එක ධන මුළු තුන ධන එක ආරයක්යි සම්පූර්ණ බෙදීම අතර මේක විදිහට යනවා. හරි. වාකාරකේ. එතකොට අපිට පේනවා මේ Z එක Z එක සංකීර්ණ සංඛ්‍යා එදෙනා විදිහට තාත්වික කොටස මේක වෙනවා. ඒ නිසා තාත්වික කොටස Z එක විදිහින් Z එක කියන්නේ වන් පේනවා මුළු තුන ඍණ එකට හතර. ඊළඟ තාත්වික කොටස Z එක විදිහින් Z එක කියන්නේ මුළු තුන ධන එක විදිහින් හතර. ඔය දෙක අපිට තාත්වික කොටස තාත්වික කොටස ගන්න පුළුවන්. හරි. ඒක හරි. ඊළඟට අපිට තාත්වික කොටසක් කියලා තියෙනවා Z එක Z එක. R පස්සේ දන I sin θ ආකාරය යන්නේ. හරිද? Z එක හයි Z එක R පස්සේ දන I sin θ ආකාරය යන්නේ කියලා දෙන R ධනයි තිර දෙන බිඳුව එක අතර. එහෙනම් ආකාරය එතකොට අපිට Z එකන්නේ ඍණ එක තමයි. එතකොට මේක තා ඍණ එක වල ධන එක වල වර්ගමූල එකන එතකොට මූල දෙක වැඩි කරලා බෙදනවා. අනිවාර්යයෙන් අපිට අර ඉස්සෙල්ලා කිව්ව විදිහට ගන්න පුළුවන්. tan θ අරගෙන මේකේ ඉතින් මෙතන ඇත්තම පළවෙනි පාද දෙවෙනි පාදයකට යන්නේ x ඍණ එකයි එතකොට මේ ආකාරයට එනවා. එතන ඒකයි ඍණ එකයි. එතන මේ සුළු කෝණේ ගත්තොත් එහෙම θ කියලා මේකට 5 බෙදීම 4. මේ tan θ එන්නේ එක බෙදීම එකනේ. හරිද? සුළු කෝණේ ගත්තොත් අර අපි ඉස්සෙල්ලා දාලා tan θ සමාන වෙනවා 5 බෙදීම x සම අපාංකයෙන් ප්‍රතින එක. ඒක 5 බෙදීම 4 එක. ඒතර මේක තමයි ඉස්සාරේ. ඒතර මේක ලියන්න පුළුවන් මුල දෙපාර පස් 5 තුනයි 5 බෙදීම 4. දාන I sin තුනයි 5 බෙදීම 4. මේකේ ක්වාඩ් ලියා ගන්න පුළුවන් එකක් නෑ. හරිද? ඔයම එතකොට මේකන්නේ r පස්සේ දා I sin θ ආකාරය. I sin θ ආකාරය. එයන්න අපේ R සමාන මුල දෙකයි බෙද දාලා T සමාන වෙනවා 3යි 5 බෙදීම 4. ඕකේ. එතන අනිත් එක. Z සමාන දෙක සමාන එක දාන මුල සාරය නැත්නම් Z දෙකනේ ඒ වර්ගන මුල තුනේ වර්ග වර්ගමූල කරනකොට දෙක වාගේ දාන්න මුල තුනට දෙකයි 5. මේක මේ පාදයෙන් යන පුළුවන්. පස් එතන 60 5 බෙදීම 3 තන I sin 5 බෙදීම 3. ඒතර මේකත් වෙන දෙක ආකාරයෙන් පස් කියලා දාන I sin θ ආකාරය. එතකොට R කියන දෙකක් වෙනවා. ඊට ගන්න මෙතන මේ ආසාද දාලා 5 බෙදීම 3ක් වෙනවා. හරි. ඔය ටික. හරි. ඊට පස්සේ අපිට මේකේ තවත් තපවණයක් තියෙනවා. මෙන්න මේක. ඔය ප්‍රතිවල පාවිච්චි කරලා පස් 5 බෙදීම 12 සමානයි මූල 6 ඍණ මූල 2ට 4 කියලා අපුණු කරනවා. හරි. පස් 5 බෙදීම 6ගේ උත්තර එක කියලා අපෝණය කරන් තියෙනවා. දැන් අපි හොයාගත්ත Z එක ගිහුවම ඒ තාත්වික මේක නා තාත්වික මේක වෙයි. හරිද? අපි Z එක වෙනම තෝරලා තියෙනවා. R පස්සේ තමයි sin θ ආකාරයට. දැන් අපි ඒකෙන් මේ ප්‍රතිඵලට යනවා. Z එක බෙදීම Z දෙකේ විස්තර. හරි. Z එක Z දෙක අපි විස්තරයට ගියොත් ඕන් පේනවා Z දෙක විස්තරය කියන්නේ අපි දන්නා විස්තරය Z දෙක ඍණ
අර අපි ඉරක් කරා සෙට් එක සමානයි r එක වාරයක් cos θ එක දානවා sin θ එක දානවා z දෙක සමානයි r දෙක වාරයක් cos θ දෙක දානවා sin θ දෙක දානවා z එක ගත්තොත් අපිට ආවේ r එක r දෙක වාරයක් අරගෙන cos θ එක දාන තීර දෙක දානවා sin θ එක තීර දෙක එතකොට මාපාන් විස්තරයේදී අපි එදා තීර ප්‍රති කරා හරි ඒ වගේ z එක මෙදී z එක આવත් වෙන r එක වෙදින r වාරයක් cos θ එක තීර දෙක දානවා sin θ එක තීර දෙක මේ ප්‍රතිඵලය තතර භාවිත වෙනවා හරි එහෙනම් දැන් මෙතනදී අපි z එක වෙදින z එක ගත්තොත් අපිට එන්නේ මෙතනදී මේ ප්‍රතිඵල දෙක z එක ආවේ මේ කාකාරලියොත් එහෙම මේ ප්‍රතිඵලය ආවේ එතකොට අපිට ආවේ මුල දෙක පාර cos 3.5 දාන sin 3.5 අනිත් එක අපිට ආවේ හතර වාරයක් අනිත් එකදී අපිට ආවේ इसे दिखावे दिखा रहा है cos फाइव विधि में तूने अना sin फाइव विधि तूने अरे ये अभी मतलब මේ අනුපාතය මෙහෙම ලියන්න පුළුවන්. එහෙනම් මේකට මේ පාවිච්චි කරන්න පුළුවන් වෙනවා. මුල දෙක විදිහින් දෙක වාර අපිට තයිකි cos 3.5 විදිහින් හතර වෙන 5 විදිහින් තුන. දාන i sin 3.5 විදිහින් හතර වෙන 5 විදිහින් තුන ලියන්න පුළුවන්. ඒක පාවිච්චි කරන්නේ මේ මුල් කොටස. හරි. එතකොට මේක අපිට සුළු වෙනවා. ආරක් දෙකට පුදුමාකාරයක් ගත්තාම එතකොට එන්නේ cos 12යි එතන 9ක් වෙනවා අතර අරක 5යි 5 විදිහම 12යි දාන i sin 5 විදිහම 12යි හරි මොන ප්‍රතිඵලයි දැන් අපිට මේන z එක විදිහට හරි අපි ඉස්සරහ හොයලා තියෙනවා z එක විදිහට එක තාත්වික සහ අතාත්වික සහ හොයලා තියෙනවා. දැන් මේකදී අපිට ඔප්පු කරන් තියෙන cos 5 විදිහට 12 මේක තාත්වික කොටස ගන්න. මේක තාත්වික කොටස වෙනකොට මුළු දෙකකට දෙක වාරයක් cos 5 විදිහට 12. හරි. නමුත් අපි ඉස්සර කොටසෙන් හොයලා තියෙනවා මේක තාත්වික කොටස හොයලා තියෙනවා අපිට. අපිට ඒකදී ආවේ මුළු තුනකින් එක වැඩිම හරි එහෙනම් මේක සමාන කරන්නේ ආශුත්‍රේ ඒක ආකාර ලියලායි සාමාන්‍ය කාල්සි ආකාර ලියලා ප්‍රතිපදිය සමාන කරනවා. ඒතර ඒක එනවා මුල දෙක විදිහින් දෙක r cos 5 විදිහින් දෙක සමාන වෙනවා මුල දෙක එකට අතර. ඔගේ අපිට ආශුත්‍රේ දෙක ගන්න පුළුවන්. හරි. මේ පොත පාවිච්චි කරනවා. සමහර ගහන් ඉන්න විදිය පරිගණකයට හරියට ඒක අවස්ථා දෙක වෙන වෙනම වෙන් කරගෙන හදනවා ඉස්සෙල්ලා මේ වෙනම ඉස්සෙල්ලා විසින් දෙක අරන් හදනවා ඊට පස්සේ මේ තීරණ පාවිච්චි කරලා ආපහු ඉස්සෙල්ලා විසින් දෙක වෙලා ඒකේ තාත්වික රසය සමාන කරනවා සමහරට සයින් ප්‍රතිඵලයක් කරන්න කිව්වනම් අතාත්වික සමාන කරන උත්තරේ ඊළඟට අපිට ආගමසහාන පිළිබඳ ප්‍රතිඵල කීපයක් දෙකම ඕනේ. පළවෙනි තමයි අපිට ආගමසහාන ඉසෙත් සංඛ්‍යා නිරූපණය පිළක්ෂ දීලා තියෙනකොට රේඩියේෂන් නිරූපණ ලක්ෂ්‍ය ජ්‍යාමිතික ලබා ගැනීම. හරිනේ. අපිට ඉසෙත් සංඛ්‍යා නිරූපණ ලක්ෂ්‍ය පිළිගල දීලා තියෙනවා. එහෙනම් පළවෙනි අපි කරන්නේ රේඩියේෂන් නිරූපණ ලක්ෂ්‍ය ලබා ගැනීම. මේක අපි අවස්ථා කීපයක් සාකච්ඡා කරනවා. ඉසෙත් දීලා තියෙනවා නම් රේඩියේෂන් ලබා ගැනීම, ඊළඟට අයිසෙත් ලබා ගැනීම, ඊළඟට ඉසෙත් වාඩ ලබා ගැනීම, ඊළඟට लैम्डा इसे लबा ගැනීම ඔන්නේ අවස්ථා එක එක වෙනම කරන්න යනවා. හරිද? ඒකදී පළවෙනියෙන් ආගේ සතර ඉසෙත් සංඛ්‍යා නිරූපණය ත්‍රිලක්ෂ්‍ය දීලා තියෙනවා නම් රේ ඉසෙත් ලබා ගැනීම අපි කරන්න යනවා. ඊට අපි ගන්නවා ඉසෙත් සමානයි x යි y. හරි ගන්න. එහෙනම් මේක ත්‍රිලක්ෂයෙන් දැක්කොත් අපිට ආගේ සතරනේ ඉදිරියට නිරූපණය කරන්න පුළුවන්. ආගේ සතරනේ
ලක්ෂ්‍ය නිරූපණය කරන්න පුළුවන් කණ්ඩායමක් එක්ක. ඉතින් සංකල්ප. ඔය දෙන්න බලන්න. අපිට ඕනේ රිනිසෙට් ගන්න. ඒකද අපි ජාති නිර්මාණයක් පාවිච්චි කරන්නේ මේ මේ P වලින් ඉසෙට් සංඛ්‍යා දැක්වෙනවා නම් P සමාන OQ වෙන විදිහට මේ P රේඛාව Q දක්වා දික් කරනවා. අරගෙන අපි එතන කණ්ඩායම් ගන්නවා x එක y එක. හරිද? P සමාන OQ වෙන P රේඛාව Q දක්වා දික් කරලා එතන කණ්ඩායම් x එක y එක කියලා ගත්තම අපිට වෙනවා මේ දෙක මධ්‍ය ලක්ෂ්‍ය මූල ලක්ෂ්‍ය. ඇත්තටම එතන කණ්ඩායම් ඍණ කණ්ඩායම් විතර ඉන්නේ. එතන එහෙනම් අපිට පේනවා x එක දාන x බෙදීම දෙක බිඳුවයි. y එක දාන y බෙදීම දෙක බිඳුවක් වෙනවා. ඔය අනුව x සමාන ඍණ x වෙනවා y සමාන ඍණ y වෙනවා. හරි. ඔය අනුව q වල කණ්ඩායම් අපිට වෙනවා ඍණ x සමාන ඍණ y වෙනවා. එහෙනම් q වල කියන සංකේත සංඛ්‍යා අපි ඉතින් q කියලා ගත්තොත් ඒක එන්නේ තාත්වික කොටස ධන අවිභාජක අතාත්වික කොටස. ඊට පිටර ගත්තාම වෙනවා. හරි. තාත්වික කොටස එතකොට x එක y එක ගත්තාම x එක කියන්නේ ඍණ x වෙනවා y එක කියන්නේ ඍණ y වෙනවා. ආසරත ඔගේ. ඊට ඍණ පිටර ගත්තොත් එනවා x ධන අවිභාජක. මේක නේද ඍණ z. හරි. එහෙනම් අපිට ඔන්ලාගේ පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් සංකල්ප ලක්ෂ්‍ය දීලා තියෙනවා නම් රිසෙට් ගන්න මේ ලක්ෂ්‍ය මූලයට ආගලා මේ රේඛාව දික් කරනවා විරුද්ධව. මේක සමානයි. ඒතරට කෙලිම කරන රිසෙට් එකක්. හරි. તો කවුදලා ජාමිති නිර්මාණයක් සහිත. ඊළඟට අපිට තියෙන අග්‍රසාරානේ ඉසෙට් සංකල්ප ලක්ෂ්‍ය දීලා තියෙනවා IZ. නිර්මාණ ලක්ෂ්‍ය ලබන්නේ. හරි. අයවාරක් ඉසෙට්. ඒකෙත් අපි ඉසෙට් නිර්මාණ කරන ලක්ෂ්‍ය P x y කියලා ගමු ඉසෙට් සමාන x තනයි වෙනවා. ඒක වෙයි. හරිද? z සමාන x තනයි y කියලා ගත්තොත් z සංකල්ප නිර්මාණ ලක්ෂ්‍ය ඉන්නේ P x y. හරිද? දැන් ඊළඟට අපි මෙතෙන්දි කරන්නේ මෙන්න මේ OP රේඛාව. වාමාවර්තයට වාමාවර්තයට ඍජු කෝණී භ්‍රමණය කරනවා. OP රේඛාව වාමාවර්තයට ඔවට ඍජු කෝණී භ්‍රමණය කරාම අපි P වල අනුත් පිටිම ගමු ආර්ක එක. හරිද? එතන මේ දෙක සමානයි. OP රේඛාව වට වාමාවර්තයට ඍජු කෝණී භ්‍රමණය කරාම P වල අනුත් පිටිම අපි ආර්ක එක ගමු. හරිද? ඉතින් අපි මෙතෙන්දී ජසර් පොඩි නිර්මාණයක් කරනවා මේ විදිහට ලම්බ දෙයක් කරනවා. දැන් ඇන්දටි වල පේන මේ ත්‍රිකෝණ දෙක අංග සමානයි. හරිද? මොකද දැන් මේ කොනේ අල්පා නම් මේ කොනේ අනුගමන මේක අල්පා වෙනවා. හරිද? මේ පද සමානයි. එතකොට මේ දෙක අංග සමානයි. අංග සමානයි මේ දුර සමාන නම් මේ දුර සමාන වෙනවා. එතකොට වල පේන මේ දුර x වෙන්නේ. දැන් මෙතෙන්දී මේ දුර x වෙන්නේ. එතකොට මේ දුර සමාන මේ දුර y වෙනවා. හරි. එතන අපි කරන්නේ IZ ලබා ගැනීමට Z නිර්මාණ ලක්ෂ්‍ය P නම් OP රේඛාව වට වාමාවර්ත අතර ඍජු කෝණය භ්‍රමණය කරනවා. ඊළඟ අල්පිරි මාර්ග කියලා ගත්තොත් අපිට පේනවා මේ ත්‍රිකෝණ දෙක අංග සමයි. හරිද? ඒ කියන්නේ වාරක ත්‍රිකෝණය අංග සම වෙනවා OP ත්‍රිකෝණයට. හරිද? ඒකින්ද අපිට වෙනවා OM සමානයි OLට x ඊළඟට RM සමාන වෙනවා LP ට ඒක පරිවර්තන. ඒක ගත්තාදී අපිට පේන නිසා අරුණ කණ්ඩායමක. කණ්ඩායම කියන්නේ x අක්ෂයේ ඍණ පැත්තට y තියෙන්නේ. ඒක තාත්වික අක්ෂයේ ඍණ පැත්තට y තියෙන්නේ. අතාත්වික අක්ෂයේ ධන පැත්තට තමයි x තියෙන්නේ. ඒක කණ්ඩායම දෙකකින් උඩට ඍණ y කම x. හරි. හරි. එහෙනම් r නිරූපණ වර්ග අපි z r කියලා ගත්තා. තාත්වික කොටස ධන i වර්ග අතාත්වික කොටස. දැන් අපි i වර්ගයේ ඍණේ ඉඳන් විතර i වර්ගය දානවා. අපිට i කියලා ගත්තොත් වෙනවා x ධන i වර්ග. ඔය යනවා i වර්ගයක් z. හරිද? එහෙනම් අගස්ථානයේ z සංඛ්‍යා නිරූපණය කරන ලක්ෂ්‍ය දානවා iz නිරූපණය කරන ලක්ෂ්‍ය හොයන්න. අපි කරන්නේ ඒ සංඛ්‍යා නිරූපණය කරන ලක්ෂ්‍ය මුලට ආකලා මේක වාමාවර්ත ඍජු කෝණේ භ්‍රමණය කරනවා. එතකොට p අලුත් p වෙන අපිට වෙනවා iz. අපිට ඍණ iz අවශ්‍ය නැහැ. මේක අපිට කරන්න තියෙන්නේ දක්ෂිණාවර්ත ඍජු කෝණේ භ්‍රමණය කරනවා. ඒක නැත්තම් මේක අරගෙන කෙලිම අපි ඉස්සෙල්ලා කරු තියෙන්නේ ඉස්සෙල් ගන්න රිසෙට් ගන්න විදිහ දන්නවා. දැන් මේක IZ ආවම මේ දුර සමාන මේක දික් කරනවා. දික් කරාම දැන් අපි ටී කියලා ගත්තා දෙන්න යන විනාඩි වාරයක් විතර. මේ දුර සමාන විදිහට මේක දික් කරාම මෙතන IZ නැහැ ක්‍රීඩා සංඛ්‍යා මෙතනින් එන්නේ. ඒක නැත්තම් මේක දක්ෂිණාවර්ත ඍජු කෝණේ භ්‍රමණය කරාම අපිට ප්‍රතිඵල ගන්න පුළුවන්. හරි. ඒ ගණන් හතරට කෙලිම දාගන්න වෙනවා. පිට මතක තියාගන්න වෙනවා.
හරි. ඊළඟට අගසාරණ ඉසෙට් සංකීර්ණ සංඛ්‍යා නිරූපණය කරන ලක්ෂ්‍ය දානවා ඉසෙට් බාර්. නිරූපණය කරන ලක්ෂ්‍ය ලබා ගැනීම යනවා. හරි. අපි ඉස්සර විදිහටම ඉසෙට් සමාන x තන y කරගමු. ඒක අගසාරණ පෙළ ලක්ෂ්‍ය px. ඊට පස්සේ අපි කරන්නේ මේ තාත්වික අක්ෂරවන්ත p ලක්ෂ්‍ය ප්‍රතිබිම්බ ගන්නවා. හරි. තාත්වික අක්ෂරවන්ත p ලක්ෂ්‍ය ප්‍රතිබිම්බ ගත්තාම අපි t කියලා හරිද? තාත්වික අක්ෂර ප්‍රතිබිම්බ ගත්තාම t කියලා අපිට පේනවා මෙතන කණ්ඩායමේ xy නම් ඒතර මේ ටික හොඳේ අංග සම වෙනවා. ප්‍රතිබිම්බ ගත්තා. මොකද මේක අංගමක් වෙනවා. මෙතන ඉඳලා සමානත් වෙනවා. හරිද? මෙතන සමානතර මේ ටික හොඳේ අංග සම වෙනවා. අංග සම හින්දා එතකොට මේ දවල්ට xy වෙනකොට මෙතනත් y වෙනවා. එතකොට t වල කණ්ඩායමක ඕරන් පේනවා ඉන්නේ තාත්වික කොටස වෙන අතාත්වික කොටස වෙනවා. t වල කණ්ඩායමකට x වෙනවා y වෙනවා. හරි. එතන දෙලියන්ට ඉන්නේ තාත්වික අක්ෂය මත p ලක්ෂ්‍ය ප්‍රතිබිම්බ ගන්නවා. එතකොට මේ ටික දාංග සමයි. ඒකෙන්ද මෙතන t වල කණ්ඩායමක් ඉන්නේ අපිට x සමාන වෙනවා y වෙනවා. එහෙනම් t වල නිර්වචන සංකීර්ණ සංඛ්‍යා අපි z t කරගත්තොත් x ස්ථාන i වාරයක් වෙනවා. මේකෙන්නේ x වින i වාර. අපි දන්නවා z සමාන x ස්ථාන i වාර නම් x වින i කියන්නේ එක ප්‍රතිපදයි. අවුදලා අපිට ඒ ප්‍රතිපදේ ගන්න පුළුවන්. හරි. ඊළඟට අපිට අගසාරණ ඉසෙට් සංකීර්ණ සංඛ්‍යා නිරූපණය කරන ලක්ෂ්‍ය දෙන ලැම්ඩා ඉසෙට් ලබා ගන්නවා. ලැම්ඩා කියන්නේ අංග සියල්සිය. හරි. අපි ඉස්සෙල්ලා ලැම්ඩා දාන අවස්ථාව ගත්තා. හරි. එතකොට එතෙන්දී අපිට මෙතන ගන්න පුළුවන්. ඉසෙට් සංකීර්ණ සංඛ්‍යා නිරූපණය මේ ලක්ෂ්‍යය. දැන් අපිට ලැම්ඩා ධන අවස්ථාවේදී ලැම්ඩා ඉසෙට් ලබා ගැනීමක් කරන්න යනවා. හරිද? ඒකදී අපි කරන්නේ සාමාන්‍ය ලැම්ඩා ධන ලැම්ඩා භාග සංඛ්‍යාවක් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ බිඳුවේ ගත සංඛ්‍යාවක් වෙන්නත් පුළුවන්. ඒකට වැඩි සංඛ්‍යාවක් වෙන්නත් පුළුවන්. ඒකෙන් අපි පොඩි නිර්මාණයක් ගන්නවා. OH බෙදීම OP. හරිද? OH බෙදීම OP සමානයි ලැම්ඩා විදිහට OP මත හෝ දික්කල OP මත h තෝරගන්නවා. එතකොට මේ OH p අතර h තෝරගත්තොත් මේක 0.1 අතර සංඛ්‍යාවක් වෙනවා. ලැම්ඩා 0.1 අගයක් ගන්න. අර දික්කල OP මත ගත්තොත් එහෙනම් මේක ඒකට වැඩි අගයක් ගන්න. අපි සාමාන්‍ය වශයෙන් එතකොට OP විදිහේ OH සමාන ලැම්ඩා විදිහට OP මත හෝ දික්කල OP මත h කියලා ලක්ෂ්‍ය තෝරගන්නවා. එතන දික්කල OP මත ගත්තොත් තෝරගන්න. තෝරන්න මෙන්න ලම්බකයක් හදින්න. ලම්බකයක් අපි ගමු ඉන්න කියලා. හරිනේ. එහෙනම් OP විදිහින් OH සමාන ලැම්ඩා විදිහට ලැම්ඩා ධන අවස්ථාවේදී අපි OP මත හෝ දික්කල OP මත h ලක්ෂ්‍ය තෝරගන්නවා. ඒක තෝරගෙන මෙහෙම ලම්බ දෙයක් ගන්න හැටිය ඔන්තර මේ පොඩි ත්‍රිකෝණ ලොකු ත්‍රිකෝණය සම කෝණය වල සමරූපී වෙනවා. හරිනේ. සමරූපී නම් අනුරූපාද සමානුපාතික වෙනවා. ඒකින්ද අපිට මේ ත්‍රිකෝණ දෙක ගත්තොත් අපිට එනවා ඉස්සලම ඔක මේ ON ත්‍රිකෝණයයි OMP ත්‍රිකෝණ සමරූපී. ඒකින්ද ON බෙදීම ON සමාන වෙනවා NH බෙදීම MP සමානයි. ඔකට කියන OH බෙදීම අපිට වෙනවා. හරි. ඒකෙන් අපිට ON බෙදීම OM. ඒතර OM කියන අපි දන්නවා මෙතන ඉසෙට් සංඛ්‍යා නිරූපණය එන්නේ කණ්ඩායමේ xy නම් මෙතන x මෙතන y වෙනවා. මෙතන x වෙනවා. තන එතන NH බෙදීම එතන MP කියන y වෙනවා. සමාන ලැම්ඩා. ඒක අපිට වෙනවා ON සමානයි ලැම්ඩා x වෙනවා. NH සමාන වෙනවා ලැම්ඩා y වෙනවා. හරි. ඔයම අපිට පේනවා ඉතල කණ්ඩායම. ලැම්ඩා x සමාන ලැම්ඩා y වෙනවා. හරි. ඉතල කණ්ඩායම ලැම්ඩා x සමාන ලැම්ඩා y වෙනවා. එතකොට එහෙනම් අපිට ලක්ෂ්‍ය දුර සංකීර්ණ සංඛ්‍යාව ගත්තොත් ඉතින් h කියලා තාත්වික ලැම්ඩා x තන i වාරයක් අතාත්වික ලැම්ඩා y වෙනවා.
ලැම්ඩා ෆිල්ටර් ගත්තොත් අපිට එනවා x ධන i by so දෙනවා අපිට ලැම්ඩා z. ආකාරයට z සංඛ්‍යා නිරූපණ ලක්ෂ්‍ය දියතෙන් ලැම්ඩා ධන අවස්ථාවේදී ලැම්ඩා z හොයාගන්න පුළුවන්. හරි. එතකොට මෙතනදී ලැම්ඩා ඍණවනොත් මේක විරුද්ධ පැත්තට යනවා. අපි දන්නවා z හොයනවා ඍණ z දන්නේදී. හරිනේ. ඒක අපිට ලැම්ඩා z ඕන නම් අපිට මේක මේ පැත්තට අරගෙන දික් කරලා ගන්න පුළුවන්. හරි. ඒක පැහැදිලි ඇති. මෙතන ලැම්ඩා මෙතන අපි h කියන ඕවා p අතර ගියේ මෙතන ලැම්ඩා සමයට භාගයක් වගේ ආවා. දෙකෙන් දෙක ආවා. එතකොට p ලක්ෂය h ලක්ෂය ඔප අර්ධ ලක්ෂය වෙනවා. හරිනේ. ඒකට රෙඩ්ඩෝ තමයි පිටරය. අපි මේක දෙවෙනි අවස්ථාව ලැම්ඩා ඍණ අවස්ථාව. හරි. ලැම්ඩා ඍණ අවස්ථාවේදී අපි කරන්නේ මේ මුල් කොටසෙන් අපගණනයක් කරන්න යන්නේ. ඒ කියන්නේ අපි පළවෙනිම කරන්නේ ලැම්ඩා ඍණාගයක් වෙන ලැම්ඩා සමාන ඍණ k කියලා ගන්නවා. එහෙම ගත්තොත් එහෙනම් k ධනාගයක් වෙනවා. පැහැදිලි ලැම්ඩා ඍණාගයක් නම් ඒක සම්පූර්ණ ඍණාගයක් වෙනවා. k ධනාගයක් වෙනවා. හරිනේ. ඊළඟට අපි මේ ඉස්සලා අවස්ථාවේ z නිරූපණ ලක්ෂ්‍ය p නම් p සමානයි o q වෙනද p රේඛාව q දක්වා දික් කරනවා. හරි. p සමානයි o q වෙනද p රේඛාව q දක්වා දික් කරාම අපිට පේනවා කිවල කණ්ඩායම අපි ඉස්සර කරලා තියෙන එක ඍණ සමාන ඍණ වගේ වෙනවා. කිවල කණ්ඩායම ඕකේ. හරි. ඊළඟට අපි OQ මතව දිකල OQ මත JK ලක්ෂ්‍ය තෝරගන්නවා. OQ මතව දිකල OQ මත JK ලක්ෂ්‍ය තෝරගන්නවා. OJ වෙදීම OQ අනුපාතය කියවෙන්නට. කියලා හරියක් නේ. හරිනේ. එහෙනම් අපිට මේ රේඛාව මේ ලක්ෂ්‍යයක් මේ දුර සානේ දුරෙන් අපි මේ ලක්ෂ්‍ය දික් කරොත් එහෙම මේක x සානේ විතර ඍණ x වෙනවා වෙනවා. කිවල කණ්ඩායම ඍණ x වෙනවා වෙනවා. ඊට පස්සේ අපි OJ වෙදීම OQ වෙන සමාන k වෙන විදිහට අපි OQ මතව දික්කල OQ මත J ලක්ෂ්‍ය තෝරගන්නවා. හරි. ඒක තෝරගත්තාම අපිට කෙලිම ගන්න පුළුවන් ජීවන කණ්ඩායමක් අපි ඉස්සෙල්ලා කරලා තියෙනවා. ජීවන කණ්ඩායම වෙන්නේ මුල් කොටසේ කරානේ ඒක. ජීවන කණ්ඩායම. එතකොට මෙතන S කණ්ඩායමේ ලැම්ඩා වලින් මේ K වලින් වැඩි වෙනවා. K වාරයක් ඍණ x K වාරයක් ඍණ y වෙනවා. අපි මෙතනදී අපි මුල් කොටසේ ලැම්ඩා ධන අවස්ථාවේ අපි කරේ OP රේඛාව මතව දික්කල OP මත අපි h කියන ලක්ෂ්‍ය තෝරගත්තා. OH වෙදීම OP සම ලැම්ඩා විදිහට. ඒතර කණ්ඩායමකාවේ ලැම්ඩා h ලැම්ඩා y. ඒතර ලැම්ඩා ධනයි. දැන් මෙතෙන්දී අපි ලැම්ඩා ඍණ අවස්ථාවේ ලැම්ඩා සම ඍණ එකේ කියලා ගත්තොත් k ධනාගයක් වෙනවා. ඊළඟට අපි ඉස්සලම් කරන්නේ OP සමනේ OQ වෙන විදිහට මේ රේඛාව දික් කරන් කිවල කණ්ඩායමක ඍණ h වෙනමයි වෙනවා. ඊට පස්සේ මොකද මුල් කොටස පාවිච්චි කරන්න යන්නේ. ඊළඟට දික්කල OQ මතව OQ මතර අපි JK ලක්ෂ්‍ය තෝරගන්න මේ අනුපාතය දෙන්න. OJ වෙදීම OQ k වෙන දෙයට. ඒක ගත්තොත් අර මුල් කොටසම ජීවන කණ්ඩායමේ ඍණ KS k වාර ඍණ S k වාර ඍණ y වෙනවා. ඒක තව දෙයක් කිව්වොත් මේක එන්නේ ඍණ KS k වාර ඍණ k y වෙනවා. එහෙනම් J ලක්ෂ්‍ය දෙකට සංකීර්ණ සංඛ්‍යාව අපි ඉතින් J කියලා ගත්තොත් එන්නේ මෙතන තාත්වික ඍණ kx ධන y වාරයක් තාත්වික ඍණ k y වෙනවා. මේක නේද ඍණ k වාරයක් x ධන y වෙනවා. නමුත් ඍණ k කියන්නේ ලැම්ඩා කියලා ලැම්ඩා වාරයක් x ධන y වෙනවා. ඔය වෙනද ලැම්ඩා හරි. ඒ විදිහට ලැම්ඩා කෙලිම තාත්වික සංඛ්‍යාවක් කියලා කිව්වොත් මේ අවස්ථා දෙකම ඉස්සර කරන්න වෙනවා. ලැම්ඩා ධන අවස්ථාව වෙනම ඊට පස්සේ ඒක පාවිච්චි කරලා තමයි මේක යන්නේ. මේකදී වැදගත් ඉස්සරහ මේ දුරට සමාන විදිහට මේ ලක්ෂ්‍ය තෝරගන්නවා. හරිනේ. ඊට පස්සේ අර ඉස්සලා ප්‍රතිඵලය පාවිච්චි කරන අපි තික්කල OQ මත OJ විදිහම OQ අපි k වෙන විදිහට J ලක්ෂ්‍ය තෝරගන්නවා. එහෙම ගත්තොත් මේ කණ්ඩායම දෙක ඉස්සර කොටස අනුව k වාරයක් තාත්වික කොටස k වාරයක් අතාත්වික කොටස හරි. ඒ යන සංකීර්ණ සංඛ්‍යාවල යන්න පුළුවන්. වැදගත්. ඊළඟට අනිත් ප්‍රතිපලය අපිට අග්‍රසාරානේ ඉස්සෙල්ල සංකීර්ණ සංඛ්‍යා නිරූපණ ලක්ෂ්‍ය දෙක තියෙනවා p1 කියලා. ඉස්සෙල් දෙක සංඛ්‍යා නිරූපණ ලක්ෂ්‍ය p2 කියලා දෙක තියෙනවා. එහෙනම් මේ p1 p2 රේඛාව මියුරු ලැම්ඩා අනුපාතයට බෙදෙන p ලක්ෂ්‍ය නිරූපණ සංකීර්ණ සංඛ්‍යාව. ඒතකොට p1 නිරූපණ ලක්ෂ්‍ය z2 සංකීර්ණ සංඛ්‍යා z2 දීලා තියෙනවා. p2 නිරූපණ ලක්ෂ්‍ය නිරූපණ සංකීර්ණ ලක්ෂ්‍ය z2 කියලා දීලා තියෙනවා. p1 p2 රේඛාව මියුරු ලැම්ඩා අනුපාතයට බෙදෙන p ලක්ෂ්‍ය. නිරූපණ සංකීර්ණ සංඛ්‍යාව ලැම්ඩා z2 දාන මේ z2 බෙදීම
ලැම්ඩා දාන මෙව වෙනවා. මොනවාකට උපකරණ දැනගෙන ඉන්නවා. හරිද? එහෙනම් අපි එතෙන්දී මේ විදිහට යමු. Z දෙකේට අපි ගමු x එක දාන y එක. Z දෙකේට ගමු අපි x එක දාන y එක. එහෙනම් Z එක දැක්කම p එකෙන් Z එක දැක්කම p දෙකෙන් p එක p දෙක රේඛාව මියුර ලැම්ඩා අනුපාතයට බෙදෙන ලක්ෂ්‍ය නිරූපණ සංකේත සංඛ්‍යාව හොයන්න යනවා. අපි ඒක සටහනක් ගත්තොත් ये खंडांक तो x एक y एक ना ये देखे खंडांक x देखे y देखे ये देखे नहीं सेट के संकेत संख्या ये देखे नहीं सेट के संकेत संख्या अमूल्य तो तभी रेखा p एक b तो p देखे अपने होती है ना म्यूट लैम्डा के निर्भर संकेत संख्या बनती है හරිද? ඉතින් අපිට ගෙලිම කණ්ඩායම් ඥානයේ ප්‍රතිඵලය පාවිච්චි කරන්න පුළුවන්. අපි z දෙක ලක්ෂ්‍ය px එක y එක z දෙක ලක්ෂ්‍ය px එක y දෙක නම් p එක p දෙක රේඛාව මියුටර් ලැම්ඩා අනුපාත වෙන p ලක්ෂ්‍ය අපිට එකපාරට ලියන්න පුළුවන්. කණ්ඩායමක අනුපාත ප්‍රමේය ලැම්ඩා වරක් x එක තන mu වරක් y එක බෙදීම ලැම්ඩා දාන mu. කම y කණ්ඩායමේ ලැම්ඩා වරක් y එක තන ලැම්ඩා වරක් හරිනේ ලැම්ඩා x එක දාන mu x එක ලැම්ඩා දාන mu අනිත් එකෙන් ලැම්ඩා වරක් y එක දාන mu වරක් y දෙක බෙදීම ලැම්ඩා දාන mu වෙනවා. ඔයනේ p වල කණ්ඩායම. ඒ කියන්නේ p වල තාත්වික සහ තාත්වික කොටස. එහෙනම් p ලක්ෂණ සංකේත සංඛ්‍යා අපි zp කරගත්තොත් මේක සමානව තාත්වික කොටස ලැම්ඩා x එක දාන mu x එක බෙදීම ලැම්ඩා දාන mu දාන y වරක් ලැම්ඩා y එක දාන mu y දෙක බෙදීම लैम्डा अरे මේක පොදු කරේ සමානයි ලැම්ඩා දාන mu මේක අපි ලියන්න පුළුවන් ලැම්ඩා x එක i වරක් ලැම්ඩා y එක. ඒක ලැම්ඩා පිටර ගත්තොත් වෙනවා අපිට x එක දාන i y එක. අනිත් එකෙන් mu x එක දාන i වරක් mu y දෙක. ඒකට mu පිටර ගත්තොත් වෙනවා x එක දාන i y දෙක. හරි. ඔයන්න අපිට එනවා ලැම්ඩා වරක් z එක දාන mu වරක් z දෙක බෙදීම ලැම්ඩා දාන mu. හරි. z එහෙනම් ඉතින් ලක්ෂ්‍ය ආකාර රේඛාව අනුපාත බෙදෙන ලක්ෂ්‍ය සංකේත සංඛ්‍යාවත් විදිහ අපිට හොයාගන්න පුළුවන්. හරි. මේක මධ්‍ය ලක්ෂ්‍ය වෙනකොට p එක p දෙක මධ්‍ය ලක්ෂ්‍ය p වෙනකොට අපිට වෙන p සමාන ලැම්ඩා වෙනවා. හරි. එතකොට මේක අපිට නේ set p සමාන එතකොට එන්නේ ලැම්ඩා z එක ගන්න mu කියන්නේ ලැම්ඩා වෙනවා ලැම්ඩා z එක බෙදීම ලැම්ඩා දාන ලැම්ඩා. එතකොට අපිට z එක දාන z එක බෙදීම දෙක වෙනවා. මධ්‍ය ලක්ෂ්‍ය වෙන සංකේත සංඛ්‍යාව. හරි. ඔකට උපකරීම දැනගෙන ඉන්න. ඒක අමාරු නෑ. කණ්ඩායම් ඥාති කරන ප්‍රතිඵලයක් අනුපාත බෙදෙන ලක්ෂ්‍යය වුණ පස්සේ සංකේත සංඛ්‍යා දෙකයි තියෙන්නේ. ඊට පස්සේ z එක z දෙක දැක්කම දෙක සකස් කරනවා. හරි. කරපාත් කරගත් තියු දෙකක් විතර හටෙන්නේ. අපිට අගසාරානේ Z දෙක සංකේත සංඛ්‍යා නිරූපණ ලක්ෂ්‍ය දෙක p එක p දෙක කියලා දීලා තියෙනවා. හරිද? ඔය විදිහට ලබා ගන්න යන්නේ පළවෙනිම මේ Z දෙක තමයි Z දෙක සංකේත සංඛ්‍යා නිරූපණ කරන ලක්ෂ්‍ය. හරිද? ඒකම Z දෙකනේ Z දෙක සංකේත සංඛ්‍යා නිරූපණ ලක්ෂ්‍ය සහ මේක ආශ්‍රිත ගුණ. මේ ගුණ ටික වැදගත් ගණන් හදලා. හරිද? එහෙනම් අපි ඉස්සලා වගේම මෙතනත් Z දෙක කියන්නේ x එක දාන y එක Z දෙක කියන්නේ x එක දාන y දෙක කියලා ගමු. නිරූපණ ලක්ෂ්‍ය වලට p එක දෙක දීලා තියෙනවා. අපිට මේක ආයසරය ලකුණු කරමු. මේ සෙට් එක දැක්කනේ ඒක සෙට් එක දැක්කනේ. හරිනේ. අපිට මුලේ තමයි තාත්වික කක්ෂය. හරි. අපි සරලව හොයන්නේ Z දෙක තමයි Z දෙක. සංකේත සංඛ්‍යා නිරූපණ ලක්ෂ්‍ය. දැන් අපි කරන්නේ මෙතනදී OP එක PP දෙක සමාන්තරව සම්පූර්ණ කරනවා. OP එක PP දෙක සමාන්තරව සම්පූර්ණ කරනවා.
හරිනේ. අපි නිර්මාණය කරයි OP1 PP2 සමාන්තරාස්සේ සම්පූර්ණ කරනවා. හරිනේ. සම්පූර්ණ කරලා අපි පියවර කණ්ඩායම ගමු. x0 y0. සමාන්තරාස්සයක් කියන මේ මධ්‍යලක්ෂ සම්පාත වෙනවා. හරිද? එතන අපි ගත්තොත් එහෙම කියු කියලා මධ්‍යලක්ෂ සම්පාත වෙනවා. ඊට අපිට කෙලිම පියවර ගන්න x0 y0 කියලා ගත්තොත් එහෙම ඔයගොල්ලන්ට පේනවා O පියවර මධ්‍යලක්ෂය සහ p1 පිළිග මධ්‍යලක්ෂ සම්පාත වෙනවා. හරිද? එහෙනම් අපිට පේන නිසා Q කියන්නේ විකර්ණ හොමල් ලක්ෂණ Q වල කණ්ඩායමක් අපිට එනවා එක ආකාරයකින් මේකෙන් x එක දාන x එක විදිහට දෙක අන්තේර y එක දාන y එක විදිහට දෙක. ඒ වගේම Q වල කණ්ඩායමක් අපිට එනවා අර පියවර ගන්න x0 y0 කියලා තත් වෙන මුල් ලක්ෂයෙන්ද මම පේනවා x0 දාන බිඳුව විදිහට දෙක y0 දාන බිඳුව විදිහට දෙක. මේ ඔයාලා අපිට පේනවා නිසා Q සම්පාතයෙන්ද x0 බෙදීම දෙක සමාන x එක දාන x එක බෙදීම දෙක එදිට y0 බෙදීම දෙක සමාන වෙනවා y එක දාන y දෙක බෙදීම දෙකට. හරිනේ? එයානම් x0 සමාන වෙනවා x එක දාන x දෙකට y0 සමාන වෙනවා y එක දාන y දෙක. හරි. දැන් අපි කරේ නිර්මාණය z එක දාන z දෙක ලබා ගැනීමට p1 p2 ලක්ෂ්‍ය අපි දන්නවා. එතකොට OP1 PP2 සමාන්තරව සම්පූර්ණ කරනවා. සම්පූර්ණ කරලා අපි පියවර කණ්ඩායමක ගමු x0 y0 කියලා. ඒක ගත්තොත් එහෙම අද්දලක්ෂ සම්පාතය ගන්නවා. අද්දලක්ෂ සමලක්ෂය විකර්ණ සමලක්ෂය කියුණා. කිවල කණ්ඩායමක p1 p2 සැලකුවොත් මේකෙන්නේ OP සැලකුවොත් මේකෙන්නේ ඒතර මේ ලක්ෂ දෙක ලක්ෂයෙන් හින්දා අපිට මේ ප්‍රතිඵල එනවා. ඔයම අපිට එහෙනම් කෙලිම ලියන්න පුළුවන් p ලක්ෂණයකට සංකීර්ණ සංඛ්‍යාව. ඒක ඉතින් p කියලා ගත්තොත් x0 දාන y0 x0 තාවනේ x එක දාන x දෙක දාන y වාර y එක දාන y දෙක දාන ඒක නා x එක දාන y එක දාන x එක දාන y දෙක එන්නේ ඔයන් වෙනවා z එක දාන z එක. දැන් මේක ඕනේ ලාව පාවිච්චි කරන්න පුළුවන් යම් කිසි ශීර්ෂ දෙක සංකීර්ණ සංඛ්‍යා දෙක දන්නවා නම් ඒ ශීර්ෂ දෙක මූලයට සම්බන්ධ කරලා මේ දෙක බද්ධපාද සමාන්තරයෙන් විරුද්ධ ශීර්ෂයෙන් වෙනස වෙන්නේ මේ දෙක අයික්‍යයට අදාළ සංකීර්ණ සංඛ්‍යා. හරිද? මේක මූලයට යා කරාම මේ පාදේ බද්ධපාද සමාන්තර සම්පූර්ණ කරාම ඒ මූලයට විරුද්ධ ශීර්ෂයෙන් එන්නේ හැම මේ දෙකේ අයික්‍යයට අදාළ සංකීර්ණ සංඛ්‍යා. හරිද? ඒක ඔපෙරේ දැනගෙන ඉන්නවා. හරිද? ඊළඟට අපිට යන්නේ z එකරින් z එක. නිරූපණ ලක්ෂ්‍ය ලබා ගන්න. හරිද? ඒකදී අපි කරන්නේ ඉස්සරම රිලේෂන් දෙක නිර්මාණය කරනවා. ඒ සඳහා මේ p2 සමානයි p2 සමානයි OR විදිහට අපි R ලක්ෂ ගන්නවා. හරිද? p2 සමානයි OR විදිහට අපි R ලක්ෂ දෝර ගන්නවා. එහෙම ගත්ත හැටි මෙතන කණ්ඩායම x එක y දෙක නම් මෙතන කණ්ඩායම කියන ගෙලින x දෙක එතන y දෙක වෙනවා. හරිද? ඊළඟට අපි කරන්නේ එහෙම ගත්ත හැටි මේක රිනේස් එකේ රින y දෙක වෙච්ච හැටි R ලක්ෂ සංකීර්ණ සංඛ්‍යාව අපි ඉස්සර කරා. මේක z දෙක නම් මේක එන රිනේස් z දෙක වෙනවා. හරිද? p2 සමානයි OR විදිහට මේ දෙක අධික කරාම මෙතන කණ්ඩායම x එක y දෙක නම් මේක එන x එක y වෙන y දෙක. අපි මේක ඉස්සර නිර්මාණය කරලා තියෙනවා. ඒතර මෙතන z දෙක නම් මෙතන රින z දෙක. දැන් අපි OP දෙක හා OR බද්ධපාද සමාන්තරව සම්පූර්ණ කරනවා. सर्विस करता हूँ और जहाँ भी इधर से करने ओपी कहा OR बदबाद समांतर संपूर्ण करोते हैं मैं मेलाक्षे मैंने मेलाक्षे देखा दाल संकीर्ण संख्या लेकर हुआ और पर सामना इस सत्य का दाना ऋणी सत्य ठीक है ना अपने के लिए सत्य का ऋणी सत्य करेक्ट बोलते हैं कि तो उपकरा वो मोड़े ना पी के इस सत्य का देख पेना ना पी के इस सत्य देख पेना मैं पाद के बदबाद समांतर संपूर्ण कराना मोड़े तो प्रतिरोध शील से कहने मेरे के कितना दाल संकीर्ण संख्या අපි z දෙකෙන් z දෙක ලබා ගැනීම ඉදි කරන්නේ ඉස්සලම p2 සමානයි OR වෙන මේ දෙක දික් කරනවා. ඒ දික් කරලා ඇටි අපි ඉස්සල කරලා තියෙනවා. මෙතන z දෙක නම් මේක දෙක රිලීස් z දෙක. නැත්නම් ඉදිරිය උඩ ගන්න පුළුවන්. හරිද? එහෙනම් දැන් ගලන ඊට පස්සේ අපි කරන්නේ OP එකයි OR බද්ධපාද සමාන්තර සම්පූර්ණ කරාම මේ OP එක සහ OR බද්ධපාද සමාන්තර සම්පූර්ණ කරාම පස්සේ මේ ලක්ෂණයෙන් එතකොට මූලයේ විරුද්ධ මේ ලක්ෂණයෙන් එතකොට මේ දෙකේ අයික්‍යලා දාලා සංකීර්ණ සංඛ්‍යාව. Z එක මේක රිලීස් දෙක නැත්නම් Z දෙක ගන්න
ශ්‍රේණි සිද්ධ කරනවා. ඒ අර මේ ලක්ෂ්‍ය සංකේත සංඛ්‍යාව ඉසෙට සිද්ධ කියලා අපිට ගන්න පුළුවන්. හරිද? ඔන්න නිර්මාණ ටික මතක තියෙනවා. මේක කෙලිම කරන් දෙන්න ඉස්සලා අයි කියලා දාලා සංකේත සංඛ්‍යාව ඔක්කොම කරන් දෙන්න. ඒ නැත්නම් අපිට ජ්‍යාමිතිකවත් ඔක ඉස්සලා ගන්න පුළුවන්. හරිද? ඔය ටික මතක තියෙන්න ඕනේ. ඊළඟට මේකේ වැදගත්ම ගුණ ටික. දැන් අපි දන්නවා Z එක තමයි Z එක උතෙන් දැක්කේ. හරි. එතකොට මෙතන Z එක තමයි Z එක. මාපාංකය කියන්නේ OP. කොහොමද නම් මේ ලක්ෂ්‍ය Z එක තමයි Z සංකේත සංඛ්‍යාව දැක්කනවා නම් මේ දිග දැක්කනේ Z එක Z එක මාපාංකය. ඇත්තටම මෙතන Z එක මාපාංකනේ OP එක. Z දෙකේ මාපාංකනේ OP දෙක වෙයි. නේද? අපි සංකේත සංඛ්‍යාවේ ලක්ෂ්‍ය දන්නවා මුල ත්‍යාග රේඛා දිගෙන් සංකේත සංඛ්‍යාව මාපාංක වෙනවා. එතකොට Z දෙක තමයි Z දෙක මාපාංකය. ඕකේ. ඊළඟට විස්තරය. උදාහරණ විස්තරය ගත්තා. විස්තරය කියන්නේ එතකොට මේ OP රේඛාව තාත්වික අක්ෂත් එක අතර කොහොමද? මේකට අපි අල්පා කියලා ගත්තොත් විස්තරය එතකොට හරි. ඊළඟට අනිත් එක. Z දෙකේ Z දෙකේ මාපාංකය. මේක නම් ගක්කද? Z දෙකේ Z දෙකේ මාපාංකවම Z දෙකේ දැක්ක ලක්ෂ්‍ය මේක. එහෙනම් මාපාංකයනේ OS ටික වෙනවා. හරිද? අපි නිර්මාණය කරා ඉස්සර මේ සමාන්තරය ඊට පස්සේ අපි Z දෙක උඩ ගන්න. වේද සමාන වේදනේ මේ රේඛාව දික් කරේ. හරිද? එතකොට මේ දෙක සමානයි. මේක සමාන්තරය කියන මේක සමානයි. හරිද? එතකොට මෙතන සමාන්තරය නිර්මාණය එකත් සමාන වෙනවා. හරිද? එතකොට දැන් අපේ මේ නිර්වාණය මේක දැන් සමාන්තරාශ්‍රයක් වෙනවා. හරිද? ඊළඟට දැන් මේදුර සමාන වෙනවා සමාන්තරත් වෙනවා. එතකොට මේකත් සමාන්තරාශ්‍රයක් වෙනවා. හරිද? එහෙනම් සමාන්තරාශ්‍රයක් නම් මේ පාද දෙක සමානයි සමාන්තර වෙනවා. අපේ නිර්වාණය අනුව මේ OS කියන එක සමානයි සමාන්තර P2 P1 වෙනවා. හරිද? ඔය පාදයක සමාන සමාන්තරාශ්‍රයක් වෙනවා. හරිද? එතකොට මේකත් සමාන්තරාශ්‍රයක් වෙනවා. එතකොට මේ OS කියන දුර OS කියන රේඛාඛණ්ඩයේ P2 P1 රේඛාඛණ්ඩයේ සමාන හා සමාන්තර වෙනවා. ඒකින්ද මෙතන අපිට වෙන ජ්‍යාමිතිය අනුව OS සමාන නම් P2 P1. හරිද? ඒකින්ද අපිට පේනවා ඒ නිසා මේ P2 P1 රේඛාවේ දිග සමානයි OS සමානයි Z දෙක මාපාංකය. ඒකෙන් වෙනවා P2 P1 රේඛාව දිග Z දෙක මාපාංක වෙනවා. ඒ ගණන් හදනකොට වැදගත් දැන් P1 ලක්ෂ්‍ය Z දෙක දැක්වෙනවා නම් P1 ලක්ෂ්‍ය Z දෙක දැක්වෙනවා නම් මේ රේඛාවේ දිග කියන්නේ මේ සංකේත සංඛ්‍යා දෙකේ අන්තරේ මාපාංකය. ඒක පාට ගණන් හදලා පාවිච්චි කරන්න වෙනවා. ඒ උදාහරණයක් විදිහට අපිට මේ ලක්ෂයෙන් අපිට සෝදාන හතරයි කියන සංකේත සංඛ්‍යා දැක්වෙනවා. ඒ වගේ අර B වලින් දැක්වෙනවා නම් දෙක තමයි අයිකන සංකේත සංඛ්‍යාව ඒ රේඛා දිග කියන්නේ මේ සංකේත සංඛ්‍යා දෙකේ අන්තරේ මාපාංකය. අපි මේක පාට පාවිච්චි කරන්න පුළුවන්. හරිද? මෙතනින් ගම වෙන එක තමයි. P1 Z එක දැක්කනවා B2 Z දෙක දැක්කනවා නම් අර මෙතන මේ ජ්‍යාමිතික අවශ්‍යතාව අනුව මේක මෙතන යන්න පුළුවන් මේක දෙනවා. ලක්ෂ්‍ය දෙක සංකේත සංඛ්‍යාව දැක්කනවා නම් ඒ ලක්ෂ්‍යයන් රේඛාඛණ්ඩයේදී සංකේත සංඛ්‍යා දෙක අතරේ මාපාංක වෙනවා. ඉතින් අපි ඒක පොඩ්ඩක් පිළිවෙල ලියනවා. P2 P1 කිව්වොත් අපි ඉස්සෙල්ලා Z දෙක. Z දෙක මාපාංකයේ ඉඳලා මාර්ග වල ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි නම් තර පිළිවෙල මේක. P2 P1 කරගත්තා අපි යන්නේ Z දෙක මාපාංකය ලියනවා. හරි. ඔකද? ඊළඟට ඔගේ විස්තර ප්‍රධාන විස්තරය Z දෙකට Z දෙක. මෙතන විස්තරය කියන්නේ Z දෙක පෙර ලක්ෂ්‍ය මේක වලට ආගම රේඛාව තාත්වික අක්ෂය අනුසාරය දෙන කොහොමද? ඔක පිට කරලා තෝ කොහොමද පිට වෙන්නේ? හරිද? මොකද මේක සමාන්තරාශ්‍රයක් ඉඳලා ජ්‍යාමිතියට මේ රේඛා දෙක සමාන්තර වෙනවා. හරි. එතකොට අපි මේ රේඛාවෙන් දික් කරොත් එහෙම සමාන්තර මේකට පිට වෙනවා මෙන්න මේකට පිට වෙනවා. හරි. ඒකෙන්ද පොල් පේනවා එතකොට මෙතන විස්තරය මේ කොනේ ගන්න පුළුවන්. මේ දෙක සමාන්තරින්ද විස්තරය එතකොට මේ කොනේ අපිට සම්මත කරලා ගන්නත් පුළුවන්. හරි. ඔය ප්‍රතිඵල දැනගෙන ඉන්නවා. හරි. ඔය ටික ඉතින් අපි ගණන් කීපයක් කරමු. ඒකට වඩාත් අවබෝධ වෙයි.
අපිට ගැටලුවක් දීලා තියෙනවා මේ විදිහට. ආගරසටහනේ Z1 Z2 සංවිධානය නිරූපණ ලක්ෂ්‍ය දීලා තියෙනවා නම් Z2 දාන Z2 හා Z2 Z2 සංකීර්ණ සංඛ්‍යා නිරූපණය කරන ලක්ෂ්‍ය ජ්‍යාමිතික නිර්මාණය කරන්න. ඒක දැන් අපි කරපු නිර්මාණය කරන් තියෙන්නේ. හරිනේ. ඊට පස්සේ එකෙන් අපිට ප්‍රතිඵලයක් අහලා තියෙනවා. පළවෙනි Z2 දාන Z2 මාපාංකය සමානයි Z2 Z2 මාපාංකය. එතකොට විස්තරය Z2 වෙන විස්තරය Z2 මාපාංකය සමානයි 5 විදිහට දෙකලා. පළවෙනි ප්‍රතිඵලය Z2 Z2 මාපාංකය Z2 Z2 මාපාංකය සමානයි විස්තරය Z2 විස්තරය Z2 මාපාංකය කියන්නේ 5 විදිහට දෙකලා කරන් තියෙනවා. හරි කියන්නේ වැඩි විස්තරයක් කරන් විතරේ උත්තර කියලා කරන් තියෙනවා. එහෙනම් අපිට ඉස්සලම් මේ දෙක නිර්මාණය කරන්න වෙනවා. නිර්මාණය කරොත් එන්නේ ඒක Z2. හරි. ඒ දෙකෙන් Z2 හරි. එහෙනම් අපිට Z2 දාන Z2 නිර්මාණය කරන්නේ කොහොමද? මේ පාද දෙක වර්ග භාජන සමාන්තර සම්පූර්ණ කරාම අපිට P ලක්ෂණය එනවා Z2 දාන Z2. හරි. ඒ ග්‍රේඩ් ලක්ෂ්‍ය දෙල දින ඊට පස්සේ නිර්මාණ ලියන්න තියෙන OP1 PP2 සමාන්තර සම්පූර්ණ කර විට P මගින් Z2 දාන Z2 සංකීර්ණ සංඛ්‍යා දැක්වේ. ඒ Z2 Z2ක් තෝරන්න. ඒකදී අපි කරන්නේ OP2 සමානයි OK වෙනද මේ රේඛාව q දක්වා දික් කරා මෙතන යන ඍණ Z2 හරිනේ. ඊට පස්සේ අපි OK හා OP1 පද සමාන්තර සම්පූර්ණ කරාම දැන් අපි ගත්තත් එන R කියලා මෙතන එනවා Z2 දාන ඍණ Z2 Z2 දැක්වෙනවා. ඔය විදිහට කරලා තියෙනවා එතන නිර්මාණය ඔය ටික. හරි. දැන් මේ ප්‍රතිඵලය අපිට කරන් තියන්නේ Z2 මාපාංක සමාන Z2 මාපාංක වුණා Z2 විස්තරය ධනාන්තරය පරිදි කියලා කරන් තියෙනවා. හරි. එහෙනම් මේක දීලා තියෙනවා. දැන් අපිට අර ජ්‍යාමිතිකව සොයනවා. Z2 මාපාංක කියන්නේ Z2 දාන Z2 සංකීර්ණ සංඛ්‍යා නිරූපණය කරන ලක්ෂ්‍ය මුලට ආකාරයෙන් දැන් රේඛාඛණ්ඩය දිග. එහෙනම් අපිට පේනවා මේ නිර්මාණය යනවා. ඒ නිසා OP සමාන වෙනවා OR. ඒක වැරදිද? හරිනේ. OP සමාන OR නමුත් අපි යාගරයිටිය මේක සමාන්තරශ. නමුත් OR P1 P2 සමාන්තරශක් වෙනවා. ඒ නිසා මේක අපි ඉස්සර තුවා OR සමාන වෙනවා P2 P1ට. සමාන්තරත් වෙනවා. හරිද? මේ සමාන්තරයෙන් සම්පූර්ණ සමාන්තර වෙනවා. ඔයම අපිට වෙනවා ඒ නිසා OP සමානයි OR දාන්න පුළුවන් P2 P1ට. එහෙනම් Z2 මාපාංක සමාන Z2 මාපාංක වෙනකොට OR P සමාන ORට නමුත් මේක සමාන්තරයක් හින්දා OR සමානයි P2 P1. ඒ අනුව OP සමානයි P2 P1 වෙනවා. හරිද? එතකොට වෙන්නේ මෙන්න මේ සමාන්තරය මේ විකල්ප දෙක සමාන වෙනවා. හරිද? මේ සමාන්තරය විකල්ප දෙක සමාන වෙන්නේ ඒක මොකද්ද? රොම්බසක් මේ ත්‍රිකෝණයක් වලට තමයි. හරිද? ත්‍රිකෝණයක් තමයි ඒක සමාන වෙන්නේ. ඒ වෙනත්නම් සමාන්තරයක් වුණත් ඒක. හරිද? ඒතරේනම් මේ සමාන්තරය විකාර සමාන වෙනවා නම් ඒක අනිවාර්යයෙන් ත්‍රිකෝණයක් වෙන්න ඕනේ. මොකද මේ පදපාද සමාන දෙක අපි දන්නේ. පදපාද සමාන එක සමාන්තරයක් වෙනවා. හරිද? එහෙනම් මේ ප්‍රතිඵලය යනවා අපිට පේනවා අපි අරන් තියෙන OP1 PP2 සමාන්තරය ත්‍රිකෝණයක් වෙනවා. හරිද? ත්‍රිකෝණයක් වෙනවා නම් අපිට පේනවා P1 P2 කෝණය හරිද දෙකක් වෙනවා. හරිද? එහෙනම් ඉස්සර මේ ප්‍රතිඵල දීලා තියෙන්නේ මේකෙන් OP දිග මේකෙන් OR දිග අපේ විපාක එක සමාන්තරයකින්ද OP සමානයි P2 P1 වෙනවා. හරිද? එතකොට යම OP P2 P1 සමාන්තර වෙනකොට මේ සමාන්තරය විකාර සමාන නම් සමාන්තරය විකාර සමාන නම් ඒ රූපේ අනිවාර්යයෙන් ත්‍රිකෝණයක් වෙනවා. ත්‍රිකෝණයක් එක මේ චීර්ෂවන අංශක අනුවක් වෙනවා. එන එයම අපිට පේනවා P1 P2 කෝණය අංශක අනුවක් වෙනවා. දැන් අපි අර ප්‍රතිඵලට ගියොත් අපි කරන් තියෙන එක විස්තරය Z2 කරින විස්තර Z2. හරි. ඒ විස්තර Z2 කියන්නේ මොකද්ද? මේ Z සංකීර්ණ සංඛ්‍යා නිර්වචන ලක්ෂ්‍ය මුලට ආකරාම ඒක තාත්වික අක්ෂරත් එක්ක හදන්න ඕනේ. මේක අපි අර්ථ කරගමු. මේක පිට කරගත්තොත් අපිට නේද අර්ථ දෙන්න බැහැ. අපිට පිට ගන්න P2 කෝ P කෝ. මේක පඩිය දෙක.
මොකද අපි Z එක මේ පැත්තට ලකුණු මේක ගත්තොත් මේක මාපාගේ දාන්න වෙනවා. මෙතන මම විස්තරය Z එක වැඩි වෙනද ගන්න තියෙන්නේ. ඒතකොට කෙලින් ප්‍රතිඵල එනවා. හරිද? ඒකට මේ ජ්‍යාමිතිකල් ටික තාම වැදගත් එක. හරිද? අනිත් එක මේක. සමාන්තරාසී ගන්න සමානනොත් ඒක විකාශයක් වෙනවා. රොම්බසී ගන්න සමානත් ඒක චතුරස්‍රයක් වෙනවා. හරිද? මේක තවත් ප්‍රතිඵලයක් අප කරන් තියෙනවා අපිට. Z එකේ මාපාංග සමානයි Z එකේ මාපාංග වෙන විදිහ. Z එකේ මාපාංග Z එකේ මාපාංග සමාන නම් විස්තරය Z එක ගන්න Z එකරණ Z එක බෙදීම Z එක ගන්න Z එක සමානයි පරිදි දෙක. ඒක ඊළඟ දෙක ප්‍රතිවර්ත Z එක මාපාංග Z එකේ මාපාංග සමාන නම් විස්තරය Z එකේ Z එක බෙදීම Z එක ගන්න Z එක වෛවිධ්‍ය දෙක ලොකු කරන් තියෙනවා. හරි ප්‍රොෆෙසර් ආශ්‍රිතව දැන් අපි පේනවා Z එක මාපාංග සමානයි Z දෙකේ මාපාංග වෙනකොට Z එක මාපාංගේ OP එක සමාන OP දෙක. දැන් මේතර සමාන සමාන්තරාංශයක බද්ධපාත සමාන එක එළිම රොම්බසයක් වෙනවා. මේක සමාන්තරාංශයක් බද්ධපාත සමාන රොම්බසයක් වෙනවා. ඒකින්ද ඒ නිසා OP එක PP දෙක රොම්බසයක් වෙනවා. හරි. රොම්බසයක් වෙච්චදී විකාර ලම්බ වෙනවා. ඒ නිසා और पेनो OP लंबा है P देखो P एक अरे मज़ा किचरी गान लंबा केना एक बार जी इरान नाम तभी दान ना जाम थी मेरा सामान ट्रांसफर अरे मेरा सामान ट्रांसफर कितने को अभी ड मेरे का सामान था राइट मेरे तीरक पे का ना मेरे का नौकर ने मेरे को तरना पे अरे इधर विकार लंबा केना कोटा अभी ड पेनो मेरे को सामान है तो कोटा R OP දෙක ROP කෝණය අසගන්නවා කියලා. මෙතනදී පැහැදිලි මේ Z එක මාපාංග මේ දුර Z එක මාපාංග මේ දුර සමාන මේක රොම්බසයක් වෙනවා. රොම්බසයක් වෙනකොට විකර්ණයක එක ලම්බ කරනවා. ඒ විකර්ණයක ලම්බ කරනකොට මේ කෝණය අසක අණුවක් වෙනවා. හරි මෙතන අපි එන් කරගත්තොත් එතකොට P1 N P2 කෝණය එතනම මේ දෙක සමාන්තරින්ද මේ කෝණ සමාන වෙනවා. P O R කෝණ සමාන වෙනවා. ඒතකොට මේක අණුවක් වෙනවා. හරි. ඒ විදිහට අපිට කරන්න පුළුවන් ප්‍රතිඵලය ඒ අනුව අපිට පේනවා මේක අණුවක් වෙච්ච ඇති ඒ නිසා විස්තර Z දෙකරණ Z එක බෙදීම Z දෙක ගන්න Z එක මේක අපි කරලා තියෙන ප්‍රතිඵලයක් අපි ඔරිජිනල් කරා විස්තර Z දෙක බෙදීම Z දෙක ලියන්න පුළුවන් විස්තර Z දෙක හින විස්තර Z දෙක කියලා මේ මතක තියෙනවා හරිනේ මම ගිහලා අනුපාත විස්තර වල අන්තර වෙනවා එහෙනම් මේක ලියන්න පුළුවන් අපිට विस्तार Z एकरणी Z देकर फ्री है विस्तार Z डेज़ान Z देकर लिया तो Z एकरणी Z देकर विस्तार करना भी तो पेनो में कौन है अरे इतना भी इसके लगा तब पेनो RO X कौन है मतलब इसे देखने से संख्या निरूपण का लक्ष्य उलटे आगे पेगा तात्विक संस्कृत कौन है तो ये कौन है RO X कौन है ना इरान विस्तार इसे देखना इस देख करने PO X1 जर RO X1 ने BO X1 अनुग्रह में के RO P1 अरे इतना मेगा अनुमान है मेरा अनुमान है जर इस देगे मापांग समान रोड उत्पाद समान है तो मेरे रोम्बसेक ना मैं कौन आंसर का अनुमान करना ना मेगा समांतर से मेरे समांतर ने मेगा अनुमान मेगा तर्मक करना එතකොට ROP ගන්න අනුවක් වෙනවා. දැන් මේ ප්‍රතිඵලය ගියොත් විස්තරයේ ඉසෙ එකරේ ඉසෙ දෙකට ඉසෙ දෙකට කියන්නේ විස්තර වල අන්තරය. හරිනේ. ඒතර ඉසෙ දෙක ඉසෙ විස්තරය කියන්නේ මේ සංකීර්ණ සංකල්පනේ OR රේඛාව තාත්වික සම්මතය හතර කෝණය. ඒකතර ROX කෝණය වෙනවා. අන්ත කියන්නේ POS කෝණය. ඒ දෙක අතරේ ROP කෝණ සමාන එක අංශ ගන්නක් වෙනවා. හරි. ඒක තවත් පිටිකට තවිට කරන්න පුළුවන් නේ. මෙතෙන්දී ඉස්සෙල්ලා මාපාංග සමාන OP එක සමානයි OP දෙක වෙනවා. හරි. දැන් OP දෙක සමාන වෙනවා. නමුත් OP දෙක මේක සමාන්තරසකින්ද OP දෙක සමාන RP දෙක. නමුත් OP දෙක සමාන RP දෙකට.
ඒ පැහැදිලිද? සමාන්තරාසයන් අපේ නිර්මාණයන්. එතකොට අපිට පේනවා ඒ මේ ප්‍රතිපලක ඒකම OP එක මේකට සමාන වෙනවා. අද පාදෙන්න. ඒකින්ද අපිට පේනවා මෙන්න මෙතන මේ ප්‍රතිපලයක් වෙන නිසා RP එක සමානයි PXP සමානයි OP එක. හරිද? මේදර සමානයි මේදර සමානයි මේදර වෙනවා. මේදර සමානයි මේදර සමානයි මේදර වෙනවා. එතකොට මෙතන කේන්ද්‍රය වෙන මේදර අරේන වෘත්තයක් මේ හරහා යනවා. හරිද? මේදුරයි මේදුර සමාන නම් P එක කේන්ද්‍රය වෙන මේක විස්කම්බේන වෘත්තයක් මේ ලක්ෂ හරහා යනවා. එතකොට විස්කම්බෙන් ආපත වෙන අංශක අනුවක් වෙනවා. ඒක ගන්න පුළුවන්. එතකොට මේ ප්‍රතිපලය අනුව RP එක සමානයි P එක පිටේ සමානයි P එක O වෙනවා. ඒක නේ කෙලිම ජ්‍යාමිතිය කරනවා කෙලිම මේක විස්කම්බයක් වෙන වෘත්තයක් වරහනින්ද PRO P කෝණය අංශක අනුවක් වෙනවා. ඒ මාර්ගයෙන් ප්‍රතිපලය ගන්න පුළුවන්. හරි. ඔක අපිට විලෝම වශයෙන් විස්තරේ Z එක Z එකකට Z එක ගන්න Z එක සමානයි 5 දෙක වන විට Z එක මාපන් සන Z එක මාපන් කියලා කරන්න පුළුවන්. අපි ඉස්සර කරේ මේක තමයි ප්‍රතිපල පුරනවා. ඒක අනිත් පැත්තට අහන්න පුළුවන්. විස්තරේ Z එක Z එක බෙදීම Z එක සමානයි 5 දෙක වෙනකොට මේ ප්‍රතිපල පුරන්න දෙන්න පුළුවන්. ඉතින් අපිට මේ සුළු කිරීමට යන්න වෙනවා. එතන මේක අපි ගමු. ලියන්න පුළුවන්. විස්තරය Z එක Z එක ඍණ විස්තරය Z එක ගන්න Z එක සමානයි 5 දෙක ලියන්න පුළුවන්. හරි. तर विस्तार Z එක Z එක කියන්නේ ඒකට ඔයගොල්ලන්ට පේනවා ROS කෝණය. මේක ඉන්නේ POS කෝණය. සමානයි 5 දෙක. तर ROXL VX අරගෙන හිටින්නේ ROP කෝණය. ROP ගන්න 5 දෙකක් කරනවා. හරිද? එතකොට මේ දෙවි අවසාන ප්‍රතිපලය මේක අනුව මේක අංශක අනුවක් වෙනවා. හරිද? නමුත් මේ රේඛා දෙක සමාන්තරයි. මේක තිරෙක් දෙකක් කරන මේ කොනේ අනුව මේකත් අනුවක් වෙනවා. හරිද? නමුත් අපිට පේනවා ROP කෝණය සමාන වෙනවා P එකෙන් P කෝණයට. දැන් මේක අපිට 5 විදිහට දෙක වෙනවා. එතකොට මේ විකර්ණ දෙක අතර කොනේ අංශක අනුවක් වෙනවා. ඒ සමාන්තරාශී විකර්ණ අතර කොනේ අංශක අනුවක් වෙනවා නම් විකර්ණ එකේ ඍජු කෝණය සමච්ඡේද වෙනවා. විකර්ණ එකේ ඍජු කෝණය සමච්ඡේද මේක රොම්බසයක් වෙනවා. රොම්බසයක් කරන්නේ පාදයක සමානයි. හරිද? ඒකයි දැන් තියෙන්නේ එහෙම ගත්තොත්. මේ ප්‍රතිවලයෙන් මේ විදිහට කැඩුවම ROP කෝණ අංශක අනුවක් කියලා පෙන්නන්න පුළුවන්. ඒකට මේක අනුවන මේක අනුවක් කරන ජ්‍යාමිතියෙන්. එතකොට මේ සමාන්තරාශී විකර්ණයේ ඍජු කෝණය සමච්ඡේද වෙනවා. ඒතකොට මේක රොම්බසයක් වෙනවා. රොම්බසයක් කරනකොට OP එක සමාන OP දෙක වෙනවා. ඒ අනුව Z එක මාපන් Z දෙක මාපන් සමාන වෙනවා. හරිද? අර ගැටලු සම්බන්ධ විදිහේ ප්‍රතිඵල අහන්න පුළුවන්. හරිද? කිව්වට අහලත් තියෙනවා. ඊළඟට අපි තවත් ගැටලුවකට යමු. අපිට කියලා තියෙනවා මේක ප්‍රධාන විස්තරයේ 0.6 අතර. ප්‍රධාන විස්තරයේ 0.6 අතර ඉසේ සංකේත සංඛ්‍යාව P ලක්ෂණ නිරූපණය කරයි. හරි. ප්‍රධාන විස්තරයේ 0.6 අතර තියෙන ඉසේ සංකේත සංඛ්‍යාව P ලක්ෂණ නිරූපණය කරන එක අපිට දීලා තියෙනවා. P ලක්ෂය තියෙන්නේ අර එක එකක් කේන්ද්‍රයේ O මූල වෙන වෘත්තයක් මත කියලා අපිට කියලා තියෙනවා. හරිනේ? P ලක්ෂය තියෙන්නේ අර එක එකක් හා කේන්ද්‍රයේ O මූල වෙන වෘත්තයක් මත කියලා තියෙනවා. දැන් අපි ඔගේ සටහන ඇන්දොත් ප්‍රධාන විස්තර විද්‍යාව අතර තියෙන විදිහටයි ඉස්සර සංකේත සංඛ්‍යාවක් තියෙන්නේ. දැන් P ලක්ෂය තියෙන්නේ ඉස්සර සංකේත P ලක්ෂය තියෙන O කේන්ද්‍රයේ මූලය හා අර එක එකක් වෙන වෘත්තයක් මත. එතකොට මෙතනදී වෘත්ත කොටසක් විතරයි මෙතෙන් දෙන්නේ. මොකද විස්තරේ 0.5 දක්වා විතර වෙනස් වෙන පුළුවන්. P ලක්ෂය මේ කොහෙද තියෙන්නේ? මේ වෘත්ත කොටස ආරම්භ සම්පූර්ණ කරගෙන ඉන්නේ. කොටස අන්න තමයි විස්තරේ මෙයාගෙන P විචල් වෙන්නේ මේ අපේ අත කොහෙද? නා P ලක්ෂය ලබන කරලා බලන්න.
අර එක එකක් නම් අපි මෙතන ඒ කියලා ගත්තොත් මෙතන එන්නේ කණ්ඩායමක ඉන්නේ එකක්. හරිනේ. මෙතන එන්නේ. එතකොට මෙතන B කියලා ගත්තොත් මෙතන එන්නේ බිඳුව ඍණ එක එතන නැත්නම් එතන එන්නේ I වාරක අතාතිකසන් තයි. නැත්නම් කණ්ඩායම වල ගත්තොත් බිඳුවයි එක. හරිනේ. මෙතන අපි C කියලා ගත්තොත් එතන එන්නේ ඍණ එක බිඳුව. හොඳයි. දැන් අපිට ප්‍රතිඵලක ඔප්පු කරන් තියෙනවා. පළවෙනි එක විස්තරය ඉස්සෙල්දාන එක සමානයි භාගයක් විස්තරය Z. විස්තරය Z එක සමානයි භාගයක් විස්තරය Z කියලා ඔප්පු කරන් තියෙනවා. දැන් අපිට දැන් දත්තේ දීලා තියෙන්නේ P ලක්ෂයේ තියෙන්නේ O කේන්ද්‍රය හා අර එක එකක් නුතයක් මත ඒක විස්තරය බිඳුවක අතර විතරලෙන් උසත කොටසක් එන්නේ. හරිනේ. සෝදරයන් ජාමිතියට ආන්නේ මෙතන කණ්ඩා එක බිඳුව මෙතන බිඳුව එක මෙතන ඍණ එක බිඳුව. දැන් අපිට ඔක්කොම තියෙනවා විස්තර ඉසෙත් දාන එක සම භාගයක් විස්තර ඉසෙත් කියලා. එහෙනම් අපි ඔක්කොම ඉස්සෙල්ලා ඉසෙත් දාන එක නිර්මාණය කරනවා. අපි කරා යම් ලක්ෂයක ඉසෙත් දෙක දක්වනවා නම් තවත් ලක්ෂයක ඉසෙත් දෙක දක්වනවා නම් ඉසෙත් දෙක දාන ඉසෙත් දෙක ගත්තේ මේ දෙක බද්ධපාත සමාන්තර සම්බන්ධ කරා මූලික විරුද්ධ ශීර්ෂය ඔකේ. එහෙනම් මේ ලක්ෂයේ ඉසෙත් දක්වනවා මේ ලක්ෂය එක දක්වනවා. එක. හරිනේ. ඉසෙත් සමාන එක දාන බිඳුවයි ඒක. හරිනේ. එවනම් එතකොට මෙන්න මේ පාත් දෙක බද්ධ පාදයට සමාන්තරව සම්පූර්ණ කරත් ඔන්න වගේ. කියවකට හරිනේ මේ දෙක බද්ධ පාදයට සමාන්තරව සම්පූර්ණ කිව්වලින් අපිට දැක්කනවා ඉස්සෙල්ලා. පැහැදිලිද? හරිනේ. මේක ඉස්සෙල්ලා දැක්කනවා. මෙතන එක කියන්නේ අපි ඉස්සෙල් නෝට් කරගත්තත් එක දන්න බිඳුවයි ආයි. මේක එක. හරිනේ. එහෙනම් මේ ලක්ෂ්‍ය දැක්කන එක මේක ඉස්සෙල්ලා මේ දෙක බද්ධ පාදයට සමාන්තරව සම්පූර්ණ කරා මෙතන එනවා ඉස්සෙල්ලා එක. හරිනේ. අපි මේක ආකරමු. එහෙනම් පළවෙනි කරන් තියෙන එකයි OP හොයේ බද්ධපාද වෙන OPQA සමාන්තර සම්පූර්ණ කරමු. එතකොට අපිට Q මගින් ඉසෙත් දාන එක දැක්වෙනවා. නමුත් අපිට පේනවා මේ සමාන්තරාශය බද්ධපාද දෙක සමානයි. මේකත් අර එකයි මේකත් අර එකයි. හරි. නමුත් මේක සමාන්තරාශය බද්ධපාද සමානද මේක රොම්බසයක් වෙනවා. හරිනේ. පැහැදිලි. ඉස්ලාම කරන් තියෙන එතකොට Q ඉසෙත් දැක්කම එතන එක බිඳුව. එහෙනම් මේ දෙක බද්ධපාද සමාන්තර සම්පූර්ණ කරා කියලා ලියනවා. ඉවන් කිව්වාගේ සදානික දැක්කනවා. නමුත් මේකේ OA සහ OP දුරාදේ සමාන හින්දා සංකීර්ණ සංඛ්‍යා දෙක මාපාංක දෙක සමානයි. ඒතකොට මේකේ බද්ධපාද දෙක සමානයි. එහෙනම් මේක රොම්බසයක් වෙනවා. රොම්බසයක් වෙනකොට මේක කොහොමද සමච්ඡේද වෙන්නේ? මේ කල්පනා කතා කරන්න. හරි. ඊට පස්සේ දෙක OA සමානයි OP සමානයි එක ඉඳලා OPQA සමානතාවය රොම්බසයක් වෙනවා. හරිනේ? ඒක ලියන්න. ඊට පස්සේ අපිට පේනවා ඒ නිසා AO Q සමානයි QOP සමානයි අල්ෆායි ගන්න. ඒක ගත්තාම මේක දෙක අල්ෆා. එහෙම ගත්තාම පස්සේ අපිට පේනවා මේක අමතක මේ විස්තර ඉස්සෙල් දාන්නේ. කියනකොට ඉස්සෙල් දාන්නේ විස්තරය කියන්නේ මේ සංකීර්ණ සංඛ්‍යා නිරූපණයේ ලක්ෂ්‍ය මුලට ආකාර රේඛාව තාත්‍යක්ෂ අංශගත හදන කොට තමයි අල්ෆා. ඒක කියන්නේ අල්ෆා. හරි. අද තාදාල වෙන්නේ එතකොට QO ඒක ඕනේ. ඒක අල්ෆා වෙනවා. මේක අපි කියනවා භාගයක් දෙක අල්ෆා වෙනවා. නමුත් දෙකල්ම කියන්නේ ඉසෙත් සංකීර්ණ සංඛ්‍යා දෙකයි අල්ෆා කියන්නේ මේක වගේ. ඒතර PO ඒක වගේ. එතකොට මේක වගේ කියන්නේ ඒතර ඉසෙත් වල ස්ථානය. හරි. පොදු දෙවල ගන්න පුළුවන්. එහෙනම් නිර්මාණය හරියට ඉස්සර කරන්න. මේ දීලා තියෙන දත්තවල වෘත්ත කොටසක් එන්නේ. හරිනේ. ඊළක්ෂ පරිදිමත් තියෙන කොහෙන්දනක මේක ඉසෙත් එක්ක වෙනවා. මේක බිඳුව දැක්කනවා නම් එතකොට ඉසෙත් දානෙක ගන්න මේ දෙක බද්ධපාද සමාන්තර සම්මුඛ කරාම මේ මූලික විරුද්ධ මේ ශීර්ෂය කරන මේ දෙක එකතු වෙනවා. ඉසෙත් දානෙක දැක් වෙනවා. හරිනේ. මේක සමාන්තර ආසය නමුත් මේක ජ්‍යාමිතිය වෙන මේ බද්ධපාද සම්බන්ධයෙන් රොම්බසයක් වෙනවා. රොම්බසයක් වෙනකොට පාද අතර ගුණය ගන්න සමච්ඡේද වෙනවා. ඒ වගේම මේක හොඳේ සමාන වෙනකොට ඉසෙත් දානෙක ඉස්සර අල්ප වෙනවා. ඉසෙත් ඉස්සර දෙක අල්පන ඒක භාගයක් වෙනවා. හරි. පොදුර ප්‍රතිඵල ගන්න පුළුවන්. එතකොට මේක දෙවෙනි අවස්ථාවක් තියෙනවා. අපිට විස්තරය ඉසෙත් ඍණ එක සමානයි විස්තර ඉසෙත් දාන එක දාන පවිලි දෙක. විස්තර ඉසෙත් ඍණ එක දාන ඉසෙත් දාන එක සමාන පවිලි දෙක කියලා උපකරණ තියෙනවා. එහෙනම් අපිට ඊළඟට ඉසෙත් ඍණ එක සංකීර්ණ සංඛ්‍යාව නිර්මාණය කරගන්න වෙනවා. අපි ඉසෙත් දාන එක නිර්මාණය කරන්නේ. හරි දැන් මෙන්න සංකීර්ණ සංඛ්‍යාව අපි ඉසෙත් දෙක කියලා ගත්තොත් එන්න ඍණ එක දාන බිඳුවයි යන්නේ. ඒක ඍණ එක. එහෙනම් මේක දැක්ක ඍණ එක. මෙතන දැක්ක ඉසෙත්. මෙතන ඉසෙත් දැක්කම ඍණ එක දැක්කම නම්
Z ඍණ එක කියන්නේ Z ධන ඍණ එක. එහෙනම් ඊට අපි නිර්මාණය වෙන්නේ මෙන්න මේ පාත් දෙක බද්ධ පාදයෙන් සමාන්තරව සම්පූර්ණ කරනවා. මේක එකයි බද්ධ පාද සමාන්තරව සම්පූර්ණ කරලා ආකාරයට. ඒක අපි අත් කරනවා. හරිනේ. මෙතන දැක්කනේ Z මේ දැක්ක ඍණ එක. එහෙනම් मेरे बदबाद समांतर समुद्र का आर्मी देखते हैं इसे दाना ऋणी का इकनी इसे दिन के निर्माण लियो में थी अरे टाइम वाले आकर अरे ये तो कटा मेगा और पहले लोगों से है मेजर तेगे का यार मैंने मेरे जाम थी आना और पेड़ मेरे को ने देखा अपना मेरे करने फाइल देखा था मेरे संबंध से कि मेरे को समाजते हैं ना तो मेरे करने फाइल देखा रही ना अल्फा එකත් පැවිදෙන් දෙකට අල්පයි. හරි. ඕකේ. දැන් අපිට අවශ්‍ය ප්‍රතිවලට යන්න පුළුවන්. හරි ඉස්සර යාම දෙන ඔය විදිහට එන්නේ. ඒ අනුව විස්තර ඉදිරියට මේක. සමානයි ROA කෝණය. ROA කෝණය කියන්නේ මේ සම්පූර්ණ කෝණය. පැවිදෙන් දෙක අල්ප ධන අල්ප. පැවිදෙන් දෙක ඍණ අල්ප ධන අල්ප ධන. හරි. මේක නම් ඉතින් පැවිදෙන් ගන්න අපි කියනවා ආල්ෆා ධන පැවිදෙන් දෙක. නමුත් ආල්ෆා කියන්නේ මේ ඉසෙත් ධනික සංකීර්ණ සංඛ්‍යාව ගත්තොත් ඒක මුලින්ම රේඛාව තාත්වික සංසන්දන වලට මේක ඕනේ. එහෙනම් මේකේ ආල්ෆා ඉන්නේ ඉසෙත් ධනික විස්තරය. ඔතන චතුරාර්ය අන්තර. හරිනේ. එහෙනම් මේ ඉසෙත් ධනික ශ්‍රේණිය නිර්මාණය කිරීම හරි වැදගත්. ඒක මේ විදිහට කරන්නේ. අපි අර ඉස්සර කරපු ජාන්තික නිර්මාණ පාවිච්චි කරනවා. हरे ओके तो एक और सकते हैं ना इसे ऋणे का विधि में इसे दाने का संपूर्ण मापांक समान है tan भाग्य विस्तार इसे ऋणे का विधि दाने का मापांक समान है tan भाग्य विस्तार इसे के लोग करना थी ओके हरे है ना अभी क्या लगाऊं इसे ऋणी के मापांक करने का दो बार में इसे दाने के मापांक करने ओके ठीक है अरे तो मेरे का अनुमान के लाभ पे ना अरे ना और भी हो गया ने मैं टाइम में को है आर क्यूब हो पाए ये पहले मेगा आंसर मेरा मेरे सोल्यूशन जगह टाइम में को है अरे राउत मेगा आपना मेगा ताल पर अरे एक आंसर को ना मैं फिर आंसर हम tan अल्फा ना तभी इसाला पहले ना देना मेरा ना अल्फा क्या है अरे मेरा मेगा क्या देखा अल्फा करने विस्तार इसे अरे इसे संख्या निर्माण लक्ष्य मुझे आकर देखा मैं इसे दर विस्तार ही करने देखा अल्फा ना अल्फा क्या है भाग्य विस्तार इसे तो देखा संबंध करते हैं ये एक मिनट था tan भाग्य विस्तार इसे हर लोग देता है खुद बात ठीक है